කොහොමද අපිට මේ කාලය ටිකක් කළමනාකරණය කරගත යුතු නිසා අපි වැඩසටහන ආරම්භ කරමු. එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන්. Recording in progress. මම හිතන්නේ අපි දැන් මේ අපේ පුනරීක්ෂණ පාඨමාලාවේ මේ පළවෙනි හා දෙවෙනි පාඩම් වලට අදාළව අද දෙවෙනි දිනය. එතකොට අපි පහුගිය සතියේ මේක එක ප්‍රශ්නයක් ඔබත් එක්ක සාකච්ඡා කළා. එතකොට මට අද දැන් මේ ප්‍රශ්නය සාකච්ඡා කරන්න කලින් ඔබට මම මේ පොඩි පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍යයි. මේ පිළිතුරු ලිවීමේදී අපි බලාපොරොත්තු වෙන කාරණා මොනවද කියන දේ සම්බන්ධයෙන්. එතකොට මේ 2020 පිළිතුරු පත්‍රය මම ඔයගලන්ට එවලා තියෙනවා. හැබැයි මම ඔයගලන්ට 2020 පිළිතුරු පත්‍රය එවලා තියෙන්නේ මම හිතන විදිහට මේ ප්‍රශ්නාංකයේ ඉඳලා එවලා තියෙන්නේ. ඒතර මූලික හැඳින්වීම ඔබට එවලා නැහැ. ඒ නිසා මේ පොඩි පැහැදිලි කිරීමක් මේ මූලික හැඳින්වීම සම්බන්ධයෙන් කරගෙන ගියොත් මට හිතෙනවා ඔයගලන්ගේ උත්තර ටිකක් ඵලදායී වෙයි කියලා. එතකොට පළවෙනිම කාරණාව තමයි මේ විභාග පිළිතුරු හෝ වෙනත් කුමන හරි විභාග පිළිතුරක්. ඒ කියන්නේ පරණ සිලබස් එකේ විභාග පිළිතුරු වුණත් මේ විභාග පිළිතුර වුණත් අපි සලකා බලනකොට මේ ටිකක් මීට ඒ කියන්නේ අපි මේ පිළිතුරම ලියන්න උත්සාහ ගන්න බෑ අපිට. ඒ උත්තරේම ලියන්න අවශ්‍ය නැහැ අපි. හරිද? ඒකට මේ විභාග දෙපාර්තමේන්තුව පිළිතුරු පත්‍රයේ මෙන්න මෙහෙමයි හැඳින්වීමක් දීලා තියෙන්නේ. මේක තමයි අපි තේරුම් ගත යුතු කාරණාව. හරිද? මෙහෙමයි කියන්නේ. දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ආදර්ශ පිළිතුරු වල අඩංගු වන්නේ අසා ඇති ප්‍රශ්නවලට අදාළ වන මූලික විෂය කරුණු තර්ක සහ විග්‍රහ පමණයි. හරිද? ඒ කියන්නේ යම්කිසි ප්‍රශ්නයක පිළිතුරකට අදාළ වන මූලික විෂය කරුණු තර්ක සහ විග්‍රහ පමණයි. මෙන්න මේක වැදගත්. මෙම කරුණු වලට අමතරව අපේක්ෂකයන් තවත් කරුණු තර්ක සහ විග්‍රහ කිරීම ඉදිරිපත් කර තිබේ නම් හරිද? අපේක්ෂකයන් තවත් කරුණු තර්ක සහ විග්‍රහ ඉදිරිපත් කර තිබේ නම් ඒවායේ අදාළ භාවයද සැලකිල්ලටගෙන ඒවා සඳහා පිළිතුරු ලබා දීමට ක්‍රියා කළ යුතුය. හරි. එතකොට මතක තියාගන්න කොයි වෙලාවකවත් ඔයාලගෙන් අද බලාපොරොත්තු වෙන්නේ නැහැ කිසිම වෙලාවක මේ විභාග පිළිතුර විතරක්ම ලියලා තියයි කියන්නේ. ඒකට කියනවා මේ විභාග පිළිතුරට අමතරව තවත් අතිරේක කරුණු කාරණා ලියලා තියෙන්න පුළුවන්. හරිද? ඒවායේ අදාළ භාවයේද සැලකිල්ලටගෙන ලකුණු පිරිනමන්න ඕනි කියන්නේ. ඒතකොට කියනවා මේ රචනා ප්‍රශ්න ගැන කියන කලින් මේ පොදු පැහැදිලි කිරීමක් කරන්නේ ඒ සඳහා ලකුණු ලබා දීමේදී පහත දැක්වෙන කරුණු කෙරෙහි පරීක්ෂකවරුන් විශේෂයෙන් අවධානය යොමු කළ යුතුය. ලකුණු ලබා දෙනකොට පහත සඳහන් කරුණු ගැන විශේෂ අවධානය යොමු කරන්න කියනවා. මොනවද පළවෙනි මේක ප්‍රශ්නය නිවැරදිව තේරුම්ගෙන තිබේද? හරිද? හැඳින්වීම සහ ප්‍රවේශය මගින් එය අවබෝධ කරගත හැකියි. මොන පළවෙනි මේක දැන් අපි අපේක්ෂකයෙක් උත්තරයක් කියන ඕගොල්ලෝ ප්‍රශ්නය නිවැරදිව තේරුම් කරගෙන තියෙනවාද කියන එක හඳුනා ගන්න කියලා ගුණෙක් තෝරුන් උපදෙස් දෙන්නේ කොහෙන්ද? හැඳින්වීම ප්‍රවේශයෙන් හා කියන්නේ හැඳින්වීම හා ප්‍රවේශයම. හැඳින්වීමෙනුයි ප්‍රවේශයෙනුයි තමයි ඒක අවබෝධ කරගන්න පුළුවන් කියන්නේ. මොකද්ද ප්‍රශ්න? එතකොට දැන් ඔන්න අපි හොඳටම මතක තියාගන්න ඕනේ අපි ලියන පිළිතුරක ප්‍රවේශය කියන්නේ ඊටම වැදගත්. මොකද මෙතන කියනවා මේ පළවෙනිම තේරුම් ගන්න ඕන දේ තමයි මේ අපි ප්‍රශ්නය අවබෝධ කරගෙන තියෙනවද කියලා. ඒකට උදව් වෙන තැන තමයි මොකද්ද? හැඳින්වීම හා
ප්‍රවේශය කියන්නේ. දෙවෙනි එක ප්‍රශ්නයට අදාළ කරුණු නිවැරදිව තෝරාගෙන තිබෙන්නේද සහ එම කරුණු නිවැරදිව විධිමත් අයුරින් විස්තර කොට සංවිධානය කොට තිබෙන්නේද යන්න. ඒ කියන්නේ ප්‍රශ්නයට අදාළ නිවැරදි කරුණු තෝරගෙන තියෙනවද? ඒ කරුණු නිවැරදිව සංවිධානය කරලා තියෙනවද කියන එක. ඊළඟ කරුණු ප්‍රමාණවත් අයුරින් විශ්ලේෂණය කර තිබෙනවාද කියන එක. කරුණු ඇති වෙන්න ප්‍රමාණවත් විදිහට විස්තර කරලා තියෙනවද කියන එක. ඊළඟ එක අවසාන නිගමනයකට එළඹ තිබේද යන්න සහ එම අවසාන නිගමනය තාර්කික හා හරවත් එකක්ද කියන එක. දැන් පැහැදිලිද? ඔන්න අපි ප්‍රශ්නයක් පිළිතුරු දෙන්න පිළිතුරු අගයන්න ගියාම හරිද? හරි මම මේ මට මේ ටියුබ් මේ අහනවා මේ දේශපාලනිකව රාජ්‍ය ගැන කතා කරන්න පුළුවන්ද කියලා මම ඔබට කියන එක ඉස්සෙල්ලා තේරුම් අරන් ඉන්න ඕනේ. නැත්නම් මේක ඔබට පැහැදිලි වෙන්නේ නැහැ අපි මොකද කරන්නේ කියලා. නේද? තේරුණාද? එතකොට දැන් ඔන්න මෙහෙම කියනවා. හැබැයි ඊට පස්සේ කියනවා මෙන්න මේකත් අහගන්න. ගුණාත්මක වශයෙන් ඉහළ මට්ටමේ නිපුණතා ප්‍රදර්ශනය කර තිබෙන පිළිතුරු වලට හරිද ගුණාත්මක වශයෙන් ඉහළ නිපුණතා ප්‍රදර්ශනය කර තිබෙන පිළිතුරු වලට සාධාරණ ඉටුවනු පිණිස ඒවාට සාපේක්ෂ වශයෙන් ලකුණු ලබා දීම සලකා බලන්න. තේරුණාද කිව්වේ? හරිද? නව අදහස් සහ දැනුම නිවැරදි භාවිතය ස්වාධීන මත ප්‍රකාශ කිරීම ස්වාධීන දැනුම සහ පෙළපොත් ග්‍රන්ථ භාවිතය සහ පිළිතුරු මනාව සංවිධානය කර තිබීම පිළිතුරක ගුණාත්මක භාවයේ ලක්ෂණ වේ. මේ විභාග පිළිතුරු පත්‍ර බලනකොට කියනවා ඊටාම වැදගත් කාරණාවක්. ආයි මම කියන්නම් ඒක මොකද ඔයගොල්ලන්ට වැදගත් වෙන නිසා මෙහෙමයි කියන්නේ. ගුණාත්මක වශයෙන් ඉහළ මට්ටමේ නිපුණතා ප්‍රදර්ශනය කරන පිළිතුරු වලට ගුණාත්මක වශයෙන් හොඳ ශක්්‍යතාවයක් තියෙන ඉහළ නිපුණතා ප්‍රදර්ශනය කරන පිළිතුරු වලට සාධාරණය ඉටුවනු පිණිස ඒවාට සාපේක්ෂ වශයෙන් ලකුණු ලබා දීම සඳහා සලකා බලන්න. දැන් ඒ කියන්නේ එක හොඳට තේරුණාද මොකටද? දැන් ඒ කියන්නේ මේ විභාග පිළිතුරු පත්‍ර දැන් අර පිළිතුරු පත්‍ර 20ක මිතියක් දුන්නම ගුරුවරුන්ට උපදෙස් දෙනවා මේ මතිනිස්ටිම් එකේ ඒ 20 ඉහළ නිපුණතා තියෙන ළමයින්ට සාධාරණයක් වෙන්න ඕනි නිසා ඉහළ නිපුණතාවයන් තියෙන ළමයින්ට සාධාරණයක් වෙන්න ඕනි නිසා මොකද කරන්න කියන්නේ ඒවාට සාපේක්ෂව ලකුණු දෙන්න කියලා. හරි දැන් කවුරු හරි ළමෙක් මම කියන්නේ ඔයාලම හරි මගේ පන්තිරේ ඉන්න නැති වෙන කෙනෙක් උනත් වෙන්න පුළුවන්. කවුරු හරි මට උත්තර ලියන කෙනෙක් හිටියොත් දැන් එතන කියන්නේ එයාලට දැන් පිළිතුරු 20ක් දුන්නාම පස්සේ ඒ පිළිතුරු 20 ඉහළම නිපුණතාවයේ තියෙන පිළිතුරු තියෙනවනේ. දෙකක් තුනක් තියෙන්න පුළුවන්. ගොඩක් නැහැනේ. එතකොට අන්නේ හොඳම පිළිතුරට සාපේක්ෂව තමයි අනෙක් අයට ලකුණු දෙන්න කියලා කියන්නේ. පැහැදිලිද? එතකොට දැන් ඒකෙදි තේරුම මේක කිසිම කම්පැරිසන් එකක් කරන කිසිම සංසන්දනයක් කරන්නේ නැහැ කියලා එකක් නෙවෙයි. දැන් මම නම් පිළිතුරු පත්‍ර බලන්නේ මට මතකයක් තියෙනවා දැන් පිළිතුරු 20ක් බලාගෙන යනකොට මට මතකයක් තියෙනවා මෙන්න මේ හවල්ලන්ගේ මේ පිළිතුරු ඉතාම විශිෂ්ට විදිහට ලියලා තිබුණා. ඊට සාපේක්ෂව ගත්තම මේ ළමයි පිළිතුරු දුර්වලයි. කියන්නේ දැන් අපි උත්තර පත්‍ර බලනකොට එහෙමනේ කරන්නේ. ඒ නිසා එතන ඉතාම ප්‍රබලව කියනවා මොකද්ද? හොඳ පිළිතුරු ලියපු අයට සාධාරණයක් කරන්න ඕන. හොඳ පිළිතුරු ලියපු අයට සාධාරණයක් කරන්න නම් මොකද කියන්නේ? ගුණාත්මක භාවයෙන් ඉහළ පිළිතුරු වලට සාපේක්ෂව අනෙක් අයට ලකුණු දෙන්න කියලා. පැහැදිලි වුණාද හැමෝටම කියපු එක? ඒ නිසා හැමෝටම මම කියන්නේ ඔයාලා ලියන පිළිතුරු ඉතාම ගුණාත්මක භාවයෙන් ඉහළ පිළිතුරක් වෙන්න ඕන. ඔන්න පළවෙනිම කාරණාව අද ඔයාලගේ අවධානය යොමු කරන මම ඔබ ලියන පිළිතුර ඉතාමත්ම ගුණාත්මක භාවයෙන් ඉහළ
පිළිතුරක් වෙන්න ඕනේ කියන එක. ඊළඟට තව පොඩි පැහැදිලි කිරීමක් කරලා මම ප්‍රශ්නෙට යනවා. මේ 2020 මේක තියෙන්නේ. ඒකත් මම පැහැදිලි කරලා ඉන්නම්. රචනා වර්ගයේ ප්‍රශ්න ගැන. දැන් ඔබට දෙනවනේ ප්‍රශ්න වර්ග දෙකක්. එකක් තමයි රචනා වර්ගයේ ප්‍රශ්න. රචනා වර්ගයේ කියන්නේ අපි හිතන්නකෝ දැන් ඔන්න දේශපාලන විද්‍යාවේ තුලනාත්මක අධ්‍යයන ක්‍රමය පැහැදිලි කරන්න. දැන් මේක රචනා වර්ගයේ තුලනාත්මක අධ්‍යයනය පැහැදිලි කරන්න. හරිද? රචනා වර්ගයේ ප්‍රශ්නවලදී බලන්න රචනා වර්ගයේ පිළිතුරකට ලැබෙන ඊට කලින් කියනවා මෙම ප්‍රශ්න පත්‍රය, ඒ කියන්නේ දෙවෙනි ප්‍රශ්න පත්‍රය, මෙම ප්‍රශ්න පත්‍රය රචනා සහ අර්ධ ව්‍යුහගත වර්ගයේ ප්‍රශ්න වලින් සමන්විත වේ. රචනා සහ අර්ධ ව්‍යුහගත වර්ගයේ ප්‍රශ්න වලින් සමන්විත වේ. මොකද රචනා සහ අර්ධ ව්‍යුහගත වර්ගයේ ප්‍රශ්න කියන්නේ රචනා ප්‍රශ්න කියන්නේ රචනාමය ශෛලියකින් ඔවුන්ට පිළිතුරු ලියන්න අවස්ථාව තියෙනවා. අර්ධ ව්‍යුහගත වර්ගයේ ප්‍රශ්න කියන්නේ යම් තරමකට න්‍යායාත්මක විග්‍රහයනුත් කරගෙන යන්න ඕනේ ප්‍රශ්න. හරිද? යම් තරමකට න්‍යායාත්මක විග්‍රහයකුත් කරගෙන යන්න තියෙන ප්‍රශ්න තමයි අර්ධ ව්‍යුහගත වර්ගයේ ප්‍රශ්න කියලා කියන්නේ. එතකොට බලන්න මම හිතන්නේ මේ කොටස ඔබට ලැබිලා නැති වේද? ලැබිලා තිබුණා නම් හොඳයි. මේක අපි ඇගයින් වර්තාවල තියෙනවා. හරිද? ලකුණු රචනා ප්‍රශ්නයක් දුන්නහම රචනා ප්‍රශ්නයකට කියන්නේ තනි කොටසයි. එතකොට රචනා ප්‍රශ්නයක් තියෙන කොටසකට ලකුණු දෙනකොට ලකුණු 20ක් දෙනවා ඔයගොල්ලන්ට. දැන් ලකුණු 20 දැන් අපි හිතන්නකෝ පහුගිය සතියේ අපි කතා කරපු ප්‍රශ්නෙට ලකුණු 20යි. ඒ ලකුණු 20 බෙදෙන්නේ මෙහිමයි. පිළිතුරේ ප්‍රවේශයට ලකුණු 3යි. පිළිතුරේ ප්‍රවේශයට ලකුණු 3යි. තොරතුරු විග්‍රහය කරුණු විශ්සාකච්ඡාවට ලකුණු 5යි. කියන්නේ ලකුණු 10ක එකක් දෙනකොට ලකුණු 5යි. නිගමනයට ලකුණු 2යි. 5යි 3යි අතන 3යි 2යි 5යි 10යි. එහෙමයි දෙන්නේ. ලකුණු 20ක ප්‍රශ්නයක් නම් ඒක දෙකින් වැඩිලා යනවා. හරිද? එතකොට කියන්නේ ප්‍රවේශය කියන්නේ මොකක්ද අහනවා. ප්‍රවේශය මෙන්න මෙහෙමයි ලියවෙන්න ඕගොල්ලෝ. දැන් අද මේ කියන ටික හොඳට අහගෙන ඉන්න ආයෙසරයක් මේක කියන්න බැරි වෙයි වෙලාවක් නැහැනේ. ප්‍රවේශය හරවත් ඡේද එකකින් හෝ දෙකකින් සමන්විත විය හැකියි. වෙනද ප්‍රවේශය කියන එක හරවත් ඡේද එකක් හෝ දෙකක් වෙන්න පුළුවන්. ඒ ප්‍රශ්නය නැවත වෙනත් වචන වලින් ප්‍රකාශ කිරීමක් නොවේ. වෙනද දැන් අපි හිතමුකෝ දේශපාලන විද්‍යාවේ තුලනාත්මක අධ්‍යයන ක්‍රමය පැහැදිලි කරන්න ප්‍රශ්නයක් ඇතුළු. 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ විධායක ජනාධිපතිවරයාගේ බලතල සාකච්ඡා කරන්න කියවුවොත් 1978 ව්‍යවස්ථාවේ විධායක ජනාධිපතිවරයාගේ බලතල මෙම ප්‍රශ්නයෙන් අසා ඇත. එහෙම කිව්වට බෑ. ඒක නෙමෙයි. හරිද? කියන්නේ ඉදිරිපත් කරන පිළිතුරෙහි අන්තර්ගතය පිළිබඳ සාරවත් හඳුන්වා දීමක් ප්‍රවේශ වීමක් කළ යුතුයි. ලියා ඇති හඳුන්වීමේදී ප්‍රවේශය ප්‍රශ්නයට සහ පිළිතුරටද එය පිළිතුර පිළිබඳ සුදුසු හා අර්ථවත් හඳුන්වීමක්ද යන්න සලකා බැලිය යුතුයි. හරිද? දුර්වල හැඳින්වීමකට ප්‍රවේශයකට සුදුසු ලෙස අඩු ලකුණු ප්‍රදානය කළ යුතුයි. හරිද? ප්‍රවේශයට ලකුණු ප්‍රදානය නොකිරීමටද ඔබට තීරණය කළ හැකියි. උපරිම ලකුණු දිය යුත්තේ අදාළ නිවැරදි සහ ප්‍රමාණවත් හැඳින්වීමකට. දැන් බලන්නකෝ. මෙතන කියනවා ප්‍රවේශය පැහැදිලි නැත්තම්. ප්‍රවේශය පැහැදිලි නැත්තම් ඒ ප්‍රවේශයට ලකුණු නොදී ඉන්න තීරණය කරන්න පුළුවන් කියලා ගුරුවරයා. හරිද? දැන් එතකොට ප්‍රවේශයෙන් වෙන්න ඕනේ කාරණා දෙකක් තියෙනවා. ප්‍රවේශයක ඔයගොල්ලෝ ලියනකොට දැන් ඉතින් සීරීස් එක හිතලා මේ ලියාගෙන ආපු දේවල් තමයි අපි. නමුත් අපි දැන් හදනකොට ප්‍රවේශයක වෙන්න ඕනේ එකක් තමයි ප්‍රශ්නය අවබෝධ කරගෙන තිබෙන බව පැහැදිලි වෙන්න ඕනේ. හරිද? ප්‍රශ්නය අවබෝධ කරගෙන තිබෙන බව පැහැදිලි වෙන්න ඕනේ.
අනිත් එක ප්‍රවේශයෙන් අර අපේ පිළිතුරට පොඩි ආරම්භයක් දීලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ පිළිතුරේ සාරය එතන තියෙන්න ඕනේ. මෙන්න මේකයි අපේ පිළිතුර දැන් මෙතනින් ඉදිරියට අපි මේ පිළිබඳව මෙන්න මෙහෙම සාකච්ඡා කරනවා. හරිද? ඒකට ප්‍රවේශයේ සාර්ථක වෙන්නේ එතකොට. තේරුණාද හැමෝටම ඕනෑම ප්‍රශ්නයක ප්‍රවේශයේ සාර්ථක වෙන්නේ හරියටම ප්‍රශ්නේ තේරුම් ගන්න තියෙනවාද කියන කාරණාව එක. හරි? අපි ප්‍රශ්නේ කොයිතරම් දුරට අවබෝධ කරගෙන තියෙනවද කියන කාරණාව. දෙවෙනි කාරණාව තමයි ඒ ප්‍රශ්නයට අපි දෙන පිළිතුර කොයිතරම් ගැලපෙනවද කියන එක ප්‍රවේශයෙන් සාධාරණීකරණය වෙන්න ඕනේ. කියන්නේ ඊළඟට තොරතුරු හරයාත්මක ලෙස විෂය කරුණු සාකච්ඡාව සඳහා. හරිද? සාකච්ඡාව සඳහා ලකුණු 15 දක්වා උපරිම ප්‍රදානය කළ හැකි. කියන්නේ ලකුණු 20න්. ලකුණු 20න් දෙනවා ලකුණු 15ක් දක්වා උපරිම යන්න පුළුවන් මේ පැහැදිලි කිරීමේ කොටසට. පිළිතුරක තිබිය යුතු මූලික හරයාත්මක කරුණු points ලකුණු දීම පටිපාටිහි දක්වා තිබේ. අපේක්ෂකයින් අදාළ විෂය කරුණු වෙනම සඳහන් කර ඒවා විස්තර කර තිබේදයි බලන්න. ඒවා විස්තර නොකර සඳහන් කර තිබීම පමණක් සාර්ථක පිළිතුරකට ප්‍රමාණවත් නැහැ. දැන් තේරෙනවද? මෙතන කියනවා දැන් ඔය ඉස්කෝලේ වල ගුරුවරු මේකට විරුද්ධයිනේ. හරිද? පාසල් වල ගුරුවරු ඡේදමන ලියන්න කියන්නේ මෙතන ඉතාම අවධාරණය කරනවා අපේක්ෂකයන් මුදින් ආගන්න අපේක්ෂකයන් අදාළ විෂය කරුණු වෙනම සඳහන් කරලා ඒවා විස්තර කර තිබේදයි බලන්න. දැන් අපි හිතමුකෝ ඔයාලගෙන් අහනවා දේශපාලන විද්‍යාව අධ්‍යයනය කිරීමේ දාර්ශනික නැත්නම් ප්‍රතිමානීය ප්‍රවේශයේ මූලික ලක්ෂණ විභාග කරන්න කියන ප්‍රශ්නයක් එනවා. මෙහිම ඇහුවම ප්‍රතිමානීය ප්‍රවේශයේ ලක්ෂණ පහත සඳහන් පරිදි වේ කියලා නිකම්ම ලියාගෙන යන්න පුළුවන්. එතකොට කියනවා එහෙම ලියලා තියෙනවා නම් ප්‍රමාණවත් ලක්ෂණ දෙන්න බෑ. කරන්න ඕනේ මොකද්ද? කරුණ ලියලා පැහැදිලි කිරීමකුත් කරලා තියෙන්න ඕනේ. එනවාද සාකච්ඡාව ගොඩනැගීමේදී අපේක්ෂකයින් තමන් සතු නව දැනුම ස්වාධීන දැනුම දේශපාලන විද්‍යා සාහිත්‍ය මෙන්ම සිදුවීම් පිළිබඳවද විස්තර කර තිබේ නම් ඒ වාද සැලකිලි ලකුණු කරගෙන ලකුණු දෙන්න තියෙනවා. දැන් අපි හිතමුකෝ ලංකාවේ මැතිවරණ ගැන හොයන ලංකාවේ ජනාධිපතිවරයා ගැන හොයනනම් මෑත කාලයේදී හොය ඇතිවෙච්ච සිදුවීම් ගැන අපිට ලියන්න පුළුවන් කමක් තියෙනවා නම් ඒවටත් ලකුණු දෙන්න කියලා කියනවා. ඊට පස්සේ නිගමනයේ පහත සඳහන් ඕනෑම අංගයකින් සමන්විත විය හැකියි. නිගමනයට ලකුණු දෙන්න කියන්නේ එහෙමයි. පහත සඳහන් ඕනෑම අංගයකින් ඇතුළත් වෙන්න පුළුවන්. මොකද්ද? පිළිතුරේ ඉදිරිපත් කර ඇති විස්තරයේ සාරාංශය. මෙන්න මෙහෙම මෙයා අපි මගේ පිළිතුරේ මෙහෙම දෙයක් සිද්ධ කළා. මේ අනුව අපි නිගමනය කරනවා කියලා මෙහෙම. නැතහොත් පිළිතුරේ ගොඩනගා ඇති විග්‍රහයේ සාරාංශ ප්‍රකාශනය. පිළිතුරේ ගොඩනගලා තියෙන විග්‍රහයේ සාරාංශය. එහෙම නැත්නම් පිළිතුරේ ගොඩනගා ඇති ප්‍රධාන තර්කය හා අපේක්ෂකයාගේ මතය. එහෙමත් වෙන්න පුළුවන්. මෙහෙමයි මේ අනුව මෙහෙම දෙයක් වෙනවා. මගේ මතය මේකයි කියන්නේ. හරිද? නිගමනයත් ඡේද එකක් හෝ දෙකක් වෙන්නත් පුළුවන් කියලා කියනවා. ඊළඟට මෙහෙම කියනවා. නිගමනය සමාලෝචනය හෝ නිගමනය ලෙස ඍජුව නොකිය ප්‍රශ්නයේ නිගමනය වෙනත් ආකාරයකින් ඉදිරිපත් වීමට ඉඩ තිබෙන බව සලකනවා. ඒකත් තේරෙනවද? ඒ කියන්නේ නිගමනය කියන එක කෙලින්ම මගේ නිගමනය මේයි කියලා කියන්නේ නැති වෙන්න පුළුවන් අපේක්ෂකව. ඒක ප්‍රශ්නේ වෙන විදිහකට ප්‍රකාශ කෙරෙන්න තියෙන ඉඩකඩත් සලකා බලන්න කියලා තමයි මෙතන කියන්නේ. ඔන්න මම ඔය ඔබට පිළිතුරක ලියනකොට නැවත වතාවක් හිතන්න කාරණා ටිකක් කිව්වේ. හරිද? මම මේ ඔබට මේ නැවත වතාවක් හිතන්න මේ කාරණා ටික කිව්වේ මොකද අපි මේ පිළිතුර ලියනකොට එහෙම සාරවත් පිළිතුරක් ලියන්න ඕනේ. හරිද? ඒ වගේම සමස්ත පිළිතුරේ ගුණාත්මක බව මෙහිදී අපේක්ෂා කරන්නේ ගුණාත්මක වශයෙන්. අන්න ඒකත් වැදගත්. සමස්ත පිළිතුරේ ගුණාත්මක බව
දැන් අපි කියනවනේ මේ ළමයා හැඳින්වීමක් ලියලා තියෙනවා. කරුණු සාකච්ඡාවකුත් ලියලා තියෙනවා. නිගමනයකුත් ලියලා තියෙනවා. එතකොට දැන් අපි ලකුණු 20කින් කීයක් දෙනවා කියන. අර මේ හරියටම කඩලා ලකුණු නිගමනයේ 3ම දෙනවා. අරකින් 15න් 12ක් දෙනවා. ඊළඟට හැඳින්වීමට ලකුණු 2ක් දෙනවා. හරි හිම් ගලපන්න බෑ. අපි සමස්ත පිළිතුර ගැන හිතන්නත් ඕනේ. ඒ නිසා කියනවා මෙහිදී අපේක්ෂා කරන්නේ ගුණාත්මක වශයෙන් ඉහළ මට්ටමක පවතින සහ ප්‍රශස්ත මට්ටමේ නිපුණතා ප්‍රදර්ශනය කරන පිළිතුරු සපයා ඇති අපේක්ෂකයින්ට සාධාරණයක් ඉටු කිරීමයි. ඒක දෙසරයක් අවධාරණය කළා කියලා අපිට තේරෙනවා. ඒ කියන්නේ මේ ගුණාත්මක භාවයෙන් ඉහළ උත්තරයක් ලියලා තියෙන ළමයිට සාධාරණයක් කරන්න කියලා දෙපාරක්ම කියලා තියෙනවාද? හරිද? එතනදි කියනවා තමන් ස්වාධීනව ලබාගත් දැනුම මෙන් තම ස්වාධීන මතය සහ අදහස් තර්කානුකූලව ඉදිරිපත් කර ඇති පිළිතුරු වලට අවධානය යොමු කරන්න. අපේක්ෂකයා නව සහ ස්වාධීන දැක්මක් දේශපාලන විද්‍යා කෘති සහ දේශපාලන ක්‍රියාවලීන් සිදුවීම් ආදී ඇති අවබෝධයක් ප්‍රදර්ශනය කරන්නේ නම් අමතර ලකුණු දීමෙන් ඒ වාගේ කළ යුතුයි. ඒතර අමතර ලකුණු දෙන්න තියෙන්නේ කොහෙන්ද? දැන් අර 20ට වඩා වැඩිපුර දෙන්න බෑනේ. ඒතර අර ලකුණු 20න් තමයි මේ අයට වැඩියෙන් දෙන්නේ කියන්නේ. ඒතර මේ අයට වැඩියෙන් දීලා අනෙක් අයට දෙන ලකුණු මොකද කරන්නේ? ඊට සාපේක්ෂව අඩු කරන්න කියනවා. තේරුණාද? අඩු කරනවා. එතකොට ගුණාත්මක වශයෙන් ඉහළ පිළිතුරු වලදී අපේක්ෂකයන් විෂය කරුණු පිළිබඳව තමන් සතු දැනුම තමන්ගේම ස්වාධීන දැනුමෙන් විස්තර කර තිබේ. විග්‍රහ කිරීමේ ඇගීමේ නිපුණතා ප්‍රදර්ශනය කරන බව සැලකිලිට ගන්න. එවැනි පිළිතුරු වලින් අපේක්ෂකයන් සතු ලිවීම, පිළිතුරේ සංවිධානාත්මක ඉදිරිපත් කිරීම, නිවැරදි භාෂා භාවිතය ආදී ප්‍රදර්ශනය වේ. ඒ කියන්නේ හොඳට ලියලා තියෙන උත්තරවලට වැඩි ලකුණු දෙන්න කියලාමයි මේ දෙතරයක් තුන් සැරයක් අවධාරණය කරලා කිව්වේ. හරිද? මම මේ ඔයාලට ප්‍රශ්නයකට පිළිතුර ලියන්න ප්‍රවේශය ප්‍රශ්නයක් උත්තර ලියන්න දැන් අපි පටන් ගත්ත ගමන් නිසා සහ ඊට පස්සේ දැන් මොන රචනා ප්‍රශ්නයකදී ඔබට තේරෙනවා ලකුණු ගන්න විදිහ. අපිට හොඳ ප්‍රවේශයක් ලියනවා, ප්‍රමාණවත් කරුණු සාකච්ඡාවක් ලියනවා, තාර්කික නිගමනයක් ගොඩනගනවා. ඒක තමයි ඔයගොල්ලෝ අතින් වෙන්න ඕන කාරණා. පැහැදිලි වුණාද? ඊළඟට දැන් අර්ධ ව්‍යුහගත ප්‍රශ්න කියන එකත් දැනගෙන යන්න ඕනේ අපි. අර්ධ ව්‍යුහගතයි කියන්නේ මෙන්න මෙහිමයි. මෙම ප්‍රශ්න පත්‍රයේ අර්ධ ව්‍යුහගත ප්‍රශ්න දෙකක් තිබේ. අපේක්ෂකයා කල යුත්තේ දී ඇති වර්ණ කිහිපයකින් මාතෘකා දෙකක් පමණක් තෝරාගෙන පිළිතුරු සැපයීම. දැන් ඔබට තේරෙනවද අර්ධ ව්‍යුහගත ප්‍රශ්න කියන එක? පහත සඳහන් මාතෘකා අතුරින් දෙකක් සාකච්ඡා කරන්න. පහත සඳහන් මාතෘකා අතුරින් දෙකක් සාකච්ඡා කරන්න කියලා දෙනවා. අපි හිතමුකෝ යටත් විජිත පරිවර්තනයේ දේශපාලන ප්‍රතිඵල. වෙස්ට්මිනිස්ටර් ආකෘතියේ පාර්ලිමේන්තුව. ඊළඟට 78 ජනාධිපති ධූරය සම්බන්ධයෙන් කරන ලද වෙනස්කම්. එක්ක පළාත් සභාවක් මහ ඇමතිවරයාගේ කාර්යභාරය. ඒ වගේ මොනවා හරි ප්‍රශ්න හතරක් දෙනවා ගැලපෙන්නේ නැති. අර්ධ ව්‍යුහගතයි. ඒවා කියනවා ඒ වගේ ප්‍රශ්න මේ 2020 ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න දෙකක් තියෙනවා කියනවා. එතකොට කියන්නේ මේකෙදී කරන්නේ කිහිපයක් දී ඇති මාතෘකා වර්ණයන් කිහිපයකින් දෙකක් පමණක් තෝරගෙන පිළිතුරු සැකේ. අන්නේ අර්ධ ව්‍යුහගත ප්‍රශ්නයකයි රචනා ප්‍රශ්නයකයි පොඩි වෙනසක් තියෙනවා. මේක හැමෝම අහගන්න 2021 එකක් තියෙන නිසා. මෙහෙමයි කියන්නේ මෙම පිළිතුරු එක් කෙටි පිළිතුරකට උපරිම ලකුණු 10ක් බැගින් මුළු ප්‍රශ්නයට ලකුණු 20ක්. ඒකට එතන අවධාරණය කළ දෙනවා කෙටි පිළිතුරකට කියලා. දැන් අර කොටස් දෙකක් තෝරගත්තාම අර රචනාමය වර්ගයේ පිළිතුරක් වගේ ප්‍රබලම උත්තරයක් නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. ඒක කෙටි පිළිතුරක්. හරිද? එතකොට කියනවා ඒකෙත් දෙන්නේ හැඳින්වීමට ප්‍රවේශයට ලකුණු 1යි, තොරතුරු විග්‍රහයට ලකුණු 8යි, නිගමනයට 1යි. එතනද ඒකේ තොරතුරු විග්‍රහයට තමයි ලකුණු 8ක් දෙන්නේ.
පැහැදිලිද? අර්ධ ව්‍යුහගත ප්‍රශ්නවලදීද රචනා වර්ගයේ පිළිතුරු වලදී මෙන්ම ගුණාත්මක භාවයේ නිහල පිළිතුරු වලට වැඩි ලකුණු දෙන්න කියලා කියනවා. හරිද? එතකොට ඒ වගේම කියනවා රචනා සහ අර්ධ ව්‍යුහගත පිළිතුරු වලදී සමහර අපේක්ෂකයන් හැඳින්වීම ප්‍රවේශය හෝ නිගමනයයි ලියන්නේ නැතිව ඒවා දැක්විය හැකි බවද සලකලද ගන්න කියලා. ඒ කියන්නේ සමහර අපේක්ෂකයෝ පිළිතුර ලියනවා හැඳින්වීම කියලා ලියලම්. හැඳින්වීම කියලා ලිව්වා විස්තර ලිව්වා. සමහරු හරිද? සමහරු හැඳින්වීම ප්‍රවේශය නිගමනය හැඳින්වීම කරුණු සාකච්ඡාව නිගමනය කියලා ලියන්නේ. දැන් අපි එහෙම ලියන්නේ නැහැ නේ ගොඩක් වෙලාවට ලියන්නේ නැහැ කියලා. දැන් මේ අහන අර්ධ ව්‍යුහගත ප්‍රශ්නවලදී කොටස් දෙකකට බෙදෙන හින්දා ලකුණු අඩු වෙන්න පුළුවන්ද කියලා. ඒක දෙපැත්තම සාධාරණයි. දෙපැත්තම වෙන්න පුළුවන් ලකුණු වැඩි වෙන්නත් පුළුවන්. දැන් අපි හිතන්නකෝ ලකුණු 10 10 කොටස් දෙකක් නේ අපි ලියන්නේ. ලකුණු 10 කොටස් දෙකක් ලියනකොට අපි හිතමුකෝ අපිට හොඳ මම කියන්නේ මේ කොටස් දෙක හොඳ ලියන්න ඕනේ. ලියනකොට වෙන්නේ ලකුණු වැඩි වීමේ ප්‍රවණතාවය තමයි වැඩි. දැන් සාමාන්‍යයෙන් අපි හිතමුකෝ ලකුණු 10න් 8ක් ගත්තා කියලා. 10න් 8ක් ගන්නවා. අනිත් එකෙන් 9ක් ගන්නවා කියලා. හොඳට ලිව්වොත් එතකොට 17ක් වෙලා හම්බ වෙනවා. දැන් අර 20ක ප්‍රශ්නයකට ලකුණු දෙන ගොඩක් අය කල්පනා කරන්නේ 20න් 17ක්. කිව්වන් ටිකක් ඉහළම තැනකට ගිහිල්ලානේ. ඒ නිසා සමහර කෙනෙක් සලකලා බලන්න පුළුවන් 20න් 16ක් 15ක් විතර දුන්නම හරි කියලා දෙන්න වෙන වෙලාවල් තියෙනවා. හරි ඒ නිසා සමහර විට වාසි වෙනවා. අවාසි වෙනවා දෙකම. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. දැන් අපි හිතමුකෝ එක තනි රචනා ප්‍රශ්නයක් ලියනකොට ඒකට හරියම නිශ්චිත උත්තරේ දන්නවනම් හොඳටම ලියා ගන්න පුළුවන් නම් ඒකෙදි වාසියක් එනවා. දැන් අපි හිතමු අර්ධ ව්‍යුහගත ප්‍රශ්නයකට අපි අත තිබ්බොත් කොටස් දෙකටම හොඳට ලියන්න ඕනේ. කොටස් දෙකකින් එකකට විතරක් හොඳට ලියන්න ටික හොඳ ලියුවොත් මගේ හරුවොත් ලකුණු 10යි තමයි සැලකෙන්නේ. අනේ ඉතුරු 10න් නැති වුණොත් ඉන්නේ. හැබැයි මගේ සාමාන්‍ය මතයේ හැටියට නම් අර්ධ ව්‍යුහගත ප්‍රශ්නයකදී ලකුණු ලබා ගැනීම හැකියාව වැඩි. මොකද එයාට පොඩි වෙනස් ආකාරයේ උපයා ගැනීම අවස්ථා දෙකක් තියෙනවානේ. අතන තියෙන උපයා ගැනීම අවස්ථා එකයි. 20ටම එක විදිය 20ෙම ප්‍රවේශය බලන්න වෙනවා. හොඳ කරුණු සාකච්ඡාවක් කරන්න වෙනවා. නැත්නම් ලකුණු 15ක් විතර එතනම බෙදිලා යනවා. නේද? දැන් මෙතන තියෙන නිගමනයේ එකයි ප්‍රවේශයේ එකයි. කරුණු සාකච්ඡාව ලකුණු ගන්න. හරිද? ඉතින් ඒ නිසා ඒ ගැන සලකලා වැඩ කරන්න කියලායි මෙතන කියන්නේ. රයිට් ඒකයි මම ඒ ගැන කතා කරන්නේ. හරි. ඔව් ඉතුරු ටික ඉච්චර අමාරු නෑ අපිට. රයිට්. මම අද පොඩි වෙලාවක් අරගෙන නමුත් මට හිතුණා ඒක පැහැදිලි කළා නම් ඔබේ පිළිතුරු සාර්ථක වීමේ ඉඩකඩ වැඩි. ඔබට හොඳ සාර්ථක උත්තරයක් ලියන්න පුළුවන් නිසා මම ඒ පැහැදිලි කිරීම කළේ. දැන් අපි ගිය සතියේ කතා කළා දේශපාලනය පිළිබඳව දේශපාලනය දැන් අද මගෙන් අහන්නේ මේ දේශපාලනයේ සමාජ භාවිතයක් කියලා කියන්නේ නැතුව දේශපාලනය රාජ්‍ය පරිපාලනය පිළිබඳ ක්‍රියාවලියක් කියන එක පැහැදිලි කරන්න පුළුවන්ද කියලා. පුළුවන් කිසි ගැටලුවක් නැහැ. දේශපාලනයේ රාජ්‍ය පරිපාලනය ගැන කතා කරන විෂයක් කියන එක සාකච්ඡා කරන්න පුළුවන්. අපි ඒකත් උතන දීලා තියෙනවා. ඊට කලින් මම දැන් ඔයගොල්ලන්ට දීලා තියෙන ප්‍රශ්න පත්‍රයේ මේ ඒකත් අපි ඉවර කරගෙන යමු. ඒතකොට ලේසි පිළිවෙල නැත්නම් පැටලෙන්න පුළුවන් නිසා මම අද හිතාගෙන ආවේ ඔයගොල්ලොත් එක්ක බහුවර්ණ ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරන්නත් ඕනේ කියලා. ඊට කලින් මම මේ කවුද මේ නවෝදයාගේ ප්‍රශ්නෙට උත්තරයක් අපි හදමු. කිසි ගැටලුවක් නැහැ. ඒක පැහැදිලි කරන්න ඕනේ නේද? හරිද? බලන්න ඔයගොල්ලන්ට දීලා තියෙන ප්‍රශ්නය දේශපාලනයේ අධ්‍යයනය කිරීමේදී භාවිතා කරන තුලනාත්මක ප්‍රවේශය විස්තර කරන්න. දේශපාලනයේ අධ්‍යයනය කිරීම මේක ඔයගොල්ලන්ට දැන් දීලා තියෙන ටියුට් එකේ තියෙනවා. හදිස්සියවත් ටියුට් එක නැති කෙනෙක් ඉන්නවනම් 2020
මාකින ස්කීම් එක ඔයගලන්ට දීලා තියෙනවා දෙකේම තියෙනවා. හරිද? ප්‍රශ්නේ ලියා ගන්නකො දේශපාලනය අධ්‍යයනය කිරීමේදී භාවිතා කරන තුලනාත්මක ප්‍රවේශය විස්තර කරන්න කියලා. හරිද? මේ ළමයි හරියට මේ වෙලාවට එකතු වෙන්නේ නැහැ පන්තිරේ එක තියෙන ප්‍රශ්න. එතකොට ඔයගලන්ට මේක පැහැදිලි වෙන්න පුළුවන්, මගේ ඇරලා යන්න පුළුවන් නේද? ඒ නිසා උපරිම උත්සාහ කරන්න ඕනේ කොහොම හරි අදාළ වෙලාවෙදී පන්තියට සහභාගී වෙලා ඉවරයක් කරගන්න. හරි. ලියන්න එපා. මෙම ප්‍රශ්නයෙන් අපේක්ෂා කරන්නේ දේශපාලන අධ්‍යයනය සම්බන්ධව පොදුවේ ගුණාත්මක තුලනාත්මක ප්‍රවේශීන විශේෂයෙන් විභාග අපේක්ෂකයන්ගේ දැනුම පරීක්ෂා කිරීම. අධ්‍යයන ක්‍රම ගැන පොදුවේ දැනුම පරීක්ෂා කරන්න ඕනේ. තුලනාත්මක ක්‍රමය ගැන විශේෂ පරීක්ෂාවක් කරන්න ඕනේ කියලා. හරි. එතකොට බලන්න දැන් අධ්‍යයන ක්‍රම ගැන පොදුවේ කිව්වම කොහෙද අපිට කියන්න පුළුවන්? හැඳින්වීමේදී මා නිගමනයේ විතර වෙන තැනකදී මේක කියන්න බෑනේ. ඒතකොට තුලනාත්මක අධ්‍යයන ක්‍රමය ගැන පැහැදිලි කරනකොට අපි අධ්‍යයන ක්‍රම ගැන පොදුවේ තුලනාත්මක ක්‍රමය ගැන විශේෂීනුත් කියන්න කියලා කියන්නේ. දැන් ඔන්න එකයි හොඳම මතක තියාගන්න ඕනේ. දැන් ඔබෙන් ප්‍රශ්නයක් ඇහුවම ඒ ප්‍රශ්නය පැන නගින සෝස් එක තියෙනවනේ. ඒ ප්‍රශ්නේ පැන නගින ප්‍රභවය, ඒ ප්‍රභවය ගැන යම් දැනුමක් ඔබට තියෙන. දැන් අපි හිතන්නකො උදාහරණයක් වශයෙන් ගත්තොත් මම හැම වෙලෙම උදාහරණ ගන්න ඔයගලන්ට පැහැදිලි වෙන්න ඕන නිසා දැන් අපි හිතමුකෝ දනමෝර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සර්වජන බලය ගැන ඔයාලා කියනවා කියන්නේ. එහෙම ඇහුවොත් ඒකට ප්‍රභවය මොකක්ද? සෝස් එක මොකක්ද? ඒකට ප්‍රභවය තමයි දනමෝර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. තේරුණාද? කියන්නේ තුලනාත්මක අධ්‍යයන ක්‍රමය ගැන ඇහුවොත් ප්‍රවේශය මොකක්ද? සෝස් එක මොකක්ද? අධ්‍යයන ක්‍රම. පැහැදිලිද? එතකොට දැන් මොකක් හරි අහන ප්‍රශ්නෙට උත්තරයක් දෙනකොට අපි ඊටාම නිශ්චිතව ඒකට අදාළ මූලික ප්‍රභවය ගැන අපි සරෝජන ඡන්ද බලය ගැන උත්තරයක් ලියනවා නම් ඒකෙදි අපිට යම් පැහැදිලි කිරීමක් කරන්න වෙනවා මේ දනමෝර ආණ්ඩු ක්‍රමය ගැන. නිකාම සරෝජන ඡන්ද බලෙත් පැනපු ගමන් අර පොදු ප්‍රවේශය අපෙන් අසාර්ථක වෙලා යනවා. ඒ නිසා දැන් තුලනාත්මක අධ්‍යයන ක්‍රමය විස්තර කරන්න කිව්ව ගමන්ම මේ තුලනාත්මක අධ්‍යයන ක්‍රමය විතරක් විස්තර කරලා මදි. එකපාරට අපිට තුලනාත්මක අධ්‍යයන ක්‍රමයට එන්නේ නැතුව මෙහෙමයි දේශපාලන විද්‍යාවේ අධ්‍යයන ප්‍රවේශයක් කියන එක ගැන පොඩියෙන් කියාගෙන ගියාම පිළිතුර සාර්ථකයි. right? එතකොට පිළිතුරේ ප්‍රධාන විෂය කරුණු මොකද්ද? දේශපාලන විද්‍යාවේ තුලනාත්මක ප්‍රවේශයේ අර්ථ දැකීම. දැන් ඔයගලන් තියෙන එක මම මේ කියවන්නේ. තුලනාත්මක ප්‍රවේශයේ අරමුණු කොට නැගීම. දේශපාලන විද්‍යාවේ තුලනාත්මක ප්‍රවේශයේ විවිධ අවධි සහ සම්ප්‍රදායන් පෙන්වා දී. තුලනාත්මක ප්‍රවේශයේ ප්‍රයෝජනවත් බව පැහැදිලි කිරීම. ඔන්න දැන් ඔබට කියනවා මේවා ලියවෙන්න ඕනි කියලා. එතකොට හැඳින්වීම බලන්න, හැඳින්වීම කියන කේදේ බලන්න. දේශපාලනයේ අධ්‍යයනය සඳහා සඳහා ඇති ප්‍රවේශය ගැන කෙටි හැඳින්වීමක් කරමින් එම සන්දර්භය තුල තුලනාත්මක ප්‍රවේශය ස්ථානගත හරයාත්මක ඡේද එකකින් හෝ දෙකකින් සමන්විත විය හැකියි. තුලනාත්මක අධ්‍යයන දේශපාලන විද්‍යා අධ්‍යයනයේ පැරණිම ප්‍රවේශයක් වන අතර එහි ඉතිහාසයේ ග්‍රීක සහ රෝම යුගය දක්වා දිවේ. ප්ලේටෝ සහ ඇරිස්ටෝටල් එහි පුරෝගාමීන්. එහිදී දීර්ඝ ඉතිහාසයක් තුළ තුලනාත්මක ප්‍රවේශයේ අවධි 3ක් තුලින් ගමන් කර ඇත. ඒවා නම් සම්භාව්‍ය 20 වන සියවසට අයත් හා සමකාලීන යන ඒවායි. තුලනාත්මක ප්‍රවේශය භාවිත වන්නේ දේශපාලන විද්‍යාවේ පමණක් නොවේ. ඒ සියලු සමාජ විද්‍යාවන්හි පොදු ප්‍රවේශයකින් කියලා. ඔන්න හැඳින්වීමක් දීලා තියෙනවා. දැන් එතන හැඳින්වීම කියන එක ඉරක් ගහගන්න මේක දැන් ටියුට් එක නැතිව 2020 මාර්කින් ස්කීම් එක බලන්න තියෙනවා. මේක කියන්නේ දේශපාලන අධ්‍යයනය සඳහා ඇති ප්‍රවේශය ගැන කෙටි හැඳින්වීමක් කරනවා. එම සන්දර්භය තුල තුලනාත්මක ප්‍රවේශයේ ස්ථානගත කරන හරයාත්මක ඡේද එකකින් හෝ දෙකකින් සමන්විත විය හැකියි. ඉරක් ගහ ගන්න කොන්නේ ඒක තමයි ඉතාම වැදගත් කාරණා. හරිද? තුලනාත්මක ප්‍රවේශය පැහැදිලි කරන්න ඕනේ දේශපාලන විද්‍යාවේ අධ්‍යයන ප්‍රවේශය ගැනත් හඳුන්වා දීලා.
මොකක්ද කියන්නේ මේ ප්‍රශ්නයක් කියන්නද ප්‍රශ්නේ ලියා ගන්නකෝ දේශපාලනය අධ්‍යයනය කිරීමේදී භාවිතා කරන දේශපාලනය අධ්‍යයනය කිරීමේදී භාවිතා කරන තුලනාත්මක ප්‍රවේශය විස්තර කරන්න. හරිද? අපි ඒකට මුලින්ම ප්‍රවේශය ලියාගෙන යමු. මෙහෙම ලියන්න ප්‍රවේශය. ලියන දේශපාලන විද්‍යාව සමාජ විද්‍යාවක් වන හේයින් සමාජ විද්‍යාවක් වන හේයින් සමාජ විද්‍යාවක් වන හේයින් එය අධ්‍යයනය කිරීම සඳහා යොදා ගනු ලබන අධ්‍යයන ක්‍රම ගණනාවකි. අධ්‍යයනය කරන්නාගේ ක්ෂේත්‍රය හා අවශ්‍යතාවය අනුව සුදුසු අධ්‍යයන ක්‍රම භාවිතා කළ හැකිය. වර්තමානයේදී බොහෝ විට අධ්‍යයනය කරන්නන් විසින් මෙම අධ්‍යයන ක්‍රම කිහිපයක් සංකලනය කිරීමෙන්ද හැදෑරීම් කරනු ලැබේ. කියලා ඔන්න උතන්ට අපි එනවා. දැන් ඊට පස්සේ ලියන්න මෙහෙම ඒකටම ලියන්න දේශපාලන විද්‍යා අධ්‍යයනයේදී භාවිතා කළ හැකි අධ්‍යයන ප්‍රවේශ පහත පරිදි වේ. කියලා දැන් මම මෙතන කියවන්නේ නැහැ. ඕගොල්ලෝ ලියන්න ඕනේ. ප්‍රතිමානීය ප්‍රවේශය, තුලනාත්මක ප්‍රවේශය, ඓතිහාසික, අර්ථශාස්ත්‍රීය, ඔය වගේ සමාජ විද්‍යාත්මක, සංඛ්‍යා විද්‍යාත්මක, මේ බහුවිෂයීය ප්‍රවේශය ඔය වගේ
ඔගොල්ලෝ දැන් ප්‍රවේශ ටික ලියාගෙන යනවා චර්යාවාදී බොහොම. දැන් මොන ප්‍රවේශ ටික ලියන්නේ. පැහැදිලි නේද? දැන් ඔන්න මේක මොකද්ද අපි කරන්නේ දැන් හැඳින්වීමනේ. දැන් අපි හිතමුකෝ 2021 ළමයින්ගෙන් හරි 22 ළමයින්ගෙන් කාගෙන් හරි අහන්න පුළුවන් දේශපාලන විද්‍යාව හැදෑරීමේ තුලනාත්මක ප්‍රවේශයයි දාර්ශනික ප්‍රවේශයයි සංසන්දනය කරන්න කියලා. හරි. එහෙම හුවා කියලා අපි හිතමු. ඒ කෝටිකම ලියන්න ඕනේ. ඔය ප්‍රවේශය උතන්ට එන්නම ඕනේ. හරිද? දැන් ඔන්න හැමෝම මතක තියාගන්න දේශපාලන විද්‍යාවේ අධ්‍යයන ක්‍රම ගැන මොන ප්‍රශ්නයක් ඇහුවා. අධ්‍යයන ක්‍රමයක් ගැන මොන ප්‍රශ්නයක් ඇහුවත් මේ ප්‍රවේශයේ ඕටික නම් අවශ්‍යමයි. ඒක තමයි අර සෝස් එක ගැන අපේ අවධානය. ඒකේ අන්තර්ගතයේ නැත්නම් අපිට මූලාශ්‍රය පිළිබඳ අපේ දැනුම. නේද? මූලාශ්‍රය පිළිබඳ අපේ දැනුම තමයි මේ කියන්නේ. අපි කියනවා දේශපාලන විද්‍යාව අධ්‍යයනය කිරීමේදී අපිට භාවිතා කරන්න පුළුවන් අධ්‍යයන ප්‍රවේශ ගණනාවක් තියෙනවා. මේවා මෙහිමයි කියලා. අර ඒ අධ්‍යයන ප්‍රවේශ කියන මූලාශ්‍රය ගැන අපේ දැනුම තමයි මේ පරීක්ෂා කරන්නේ. පැහැදිලිද? දැන් අපි අර සුවිශේෂී කාරණේට යන්න ඕනේ. මොකද සුවිශේෂී කාරණේ තුලනාත්මක අධ්‍යයන ක්‍රම. ඉතින් තුලනාත්මක අධ්‍යයන ක්‍රමය කියන්නේ දේශපාලන කියලා තියෙනවා. දේශපාලන විද්‍යාවේ පැරණිම අධ්‍යයන ක්‍රමයක්. මේක ග්‍රීක යුගයේ ඉඳලා භාවිතා කළා. ඉතින් මේක දීර්ඝ කාලයක් භාවිතා කරපු නිසා ප්‍රධාන අවධි තුනක් ඔස්සේ මේක විකාශනය වුණා. ඒ නිසා අපි තුලනාත්මක ක්‍රමය ගැන මේ සාකච්ඡාව මෙතනින් ඉදිරියට කරගෙන යනවා. උන් බලන්න හොඳ ප්‍රවේශකයක් වෙයි. දැන් ප්‍රවේශයේ අපි කියනවා ප්‍රවේශයේ ඡේද දෙකකින් යුක්ත වෙන්නත් පුළුවන් කිසි ගැටලුවක් නැහැ. හරිද? ඒ නිසා දැන් උන් අපි මුල් ඡේදයෙන් කිව්වා දේශපාලන විද්‍යාව අධ්‍යයනය කිරීමේ මෙහෙම ප්‍රවේශ දැන් ඔයගොල්ලෝ පිටු භාගයක් විතර ලියලා මේ වෙනකොට එළියට ටික එකයට එක ලියන්නත් ඕනේ අධ්‍යයන ප්‍රවේශ ටික. එක දිගට ලියන්න බෑ නම් තුලනාත්මක ක්‍රමය, චර්යාවාදී ක්‍රමය ආදී වශයෙන් මේ කියලා ළමයි ලියනවනේ. එහෙම ලියන්න පුරුදු වෙන්න එපා. ලියන්න පුරුදු වෙන්න දැන් අධ්‍යයන ප්‍රවේශ පහත පරිදි වේ කියලා ලියලා එකයට එක ලියන්න. මොකද විභාග පිළිතුරු පත්‍ර බලන අයගේ ආකර්ෂණය ඔබ දිනා ගන්න ඕනේ. එනවා කියන්නේ මේ උත්තර පත්‍ර බලන අයගේ වැඩි ආකර්ෂණයක් ඔබට ඇදිලා ගියේ නැත්නම් ඔබට මේක කරගන්න බැරි වෙනවා. ඒ නිසා දැන් අනිවාර්යයෙන්ම ප්‍රවේශය හැඳින්වීමේදී එකයට එක ලියන්න. හරිද? සර් සංසන්දනය කරන්න තියෙනකොට වගුවකින් සංසන්දනය කරන්න පුළුවන්ද? බෑ. වගුවකින් සංසන්දනය කරන්න බෑ. හරිද? වගුවකින් නෙමෙයි. මේක විස්තරාත්මක රචනාමය ප්‍රශ්න. හැබැයි නිගමනය අපිට ඕන නම් වගුගත කරලා මෙන්න මේ අනුව අපිට පහත පරිදි නිගමනය කළ හැකි කියලා කියන්න පුළුවන්. නැතු වගුව වලින් සංසන්දනය කරන්න බෑ. හරිද? පැහැදිලිද? එතකොට දැන් මොන මම කියපු දේ තේරුණාද? දැන් මොන මොකද කරන්නේ ප්‍රවේශය අපේ ඊළඟ කොටස. දැන් අපි තුලනාත්මක අධ්‍යයන ක්‍රමය හඳුන්වලා දෙන්න ඕන. ඊළඟට මෙහෙම කියන්න ඕගොල්ලෝ දේශපාලන විද්‍යාවේ ප්‍රධාන ප්‍රවේශයක් වන තුලනාත්මක අධ්‍යයන ක්‍රමයේ ආරම්භය ස්වභාවය හා අවධි පිළිබඳව කෙටි හැඳින්වීමක් කළ යුතුයි. එනවාද? තුලනාත්මක අධ්‍යයන ක්‍රමයේ පිළිබඳ කෙටි හැඳින්වීමක් කළ යුතුයි කියන්නේ.
මේ පිට මේ දවස්වල පොඩි අධ්‍යාපනය සම්බන්ධ ගැටලු තියෙනවනේ. ඒ නිසා ඒක ඒ අතරේ බලන්න ඕනේ. හරි. එතකොට හරි. මේ අහනවා අධ්‍යයන ප්‍රවේශ ටික ලියන්න ඉඩ තියන්න නෑ ළමයි. දැන් ඉස්සලා තේරුම් ගන්නකො දැන් මේක කරන්නේ මොකක්ද? දැන් මම ඔබට කිව්වා පිළිතුරු සැකිල්ලක් ලියා ගන්න පොතක් අරන් ඉන්න කියලා. දැන් මේ ලියාගෙන යන්නේ පිළිතුරු සැකිල්ල. උත්තරේ නෙමෙයි. දැන් අහනවා අධ්‍යයන ප්‍රවේශ ටික ලියන්න ඉඩ තියන්න ඕනේද? නෑ ඉඩ තියන්න ඕනේ නෑ. දැන් ඕගොල්ලෝ මම මේ කියන එක පදනම් කරගෙන ගෙදර ගිහිල්ලා උත්තරයක් ලියලා ගෙදර ගිහිල්ලා කියන්නේ පන්තියෙන් පස්සේ උත්තරයක් ලියන්න ඕනේ. දැන් මම මේ කියන්නේ උත්තරයකට ප්‍රවේශය විතරයි ඔබට. පිළිතුරට ප්‍රවේශය විතර පිළිතුරට සැකිල්ල විතරයි. දැන් ඕගොල්ලෝ තමයි උත්තරේ ලියන්න ඕනේ මේක පදනම් කරන. අධ්‍යයන ප්‍රවේශ වලට ඉඩ තියන්න ඕනේ නෑ. දැන් අපි ඔහොම ලියාගෙන යනවා පිළිතුරු සැකිල්ල මේ ලියන්නේ. දැන් ඕගොල්ලොන්ගේ පිළිතුරු සැකිලි දැන් ගිය සතියේ කතා කරපු එකක් තියෙනවනේ ඒක තියාගන්න. මේ අද කතා කරන එක තියෙනවා. ඔහොම ලියාගෙන ගිහලා මේක පදනම් කරගෙන හොඳ උත්තරයක් ලියන්න. තේරුණාද? මේ උත්තරේදී මේ ඔයගොල්ලෝ ලියන උත්තරේදී මේ පිළිතුරේ අධ්‍යයන ප්‍රවේශ නම් කරා. මෙතන අධ්‍යයන ප්‍රවේශ වලට ඉඩ තියන්න ඕනේ නෑ. දැන් මම කියලා තියෙනවා අධ්‍යයන ප්‍රවේශ නම් කළේ. දැන් මේ පිළිත් මම කිව්වේ එහෙමනේ. තුලනාත්මක අධ්‍යයන ප්‍රවේශයේ ආරම්භය ස්වභාවය හා අවදි පිළිබඳ කෙටි හැඳින්වීමක් කළ යුතුය කියලා මම කිව්වා. දැන් ඒක ඔයගොල්ලෝ උත්තරේ ලියන්නේ නැහැ. මේක උත්තර සැකිලි තමයි ලියාගන්නේ. ඔයගොල්ලෝ දැන් උත්තරේ ලියන්නේ නැහැ මේක. උත්තරේදී මොකද ඔයගොල්ලෝ කරන්නේ? ලියනවා දේශපාලන විද්‍යාවේ අධ්‍යයන ප්‍රවේශ ඉහත සඳහන් කළ අධ්‍යයන ප්‍රවේශ අතුරින් ඉතාම පැරණි අධ්‍යයන ප්‍රවේශයක් තමයි තුලනාත්මක අධ්‍යයන ක්‍රමය. මේක දේශපාලන විද්‍යාව ආරම්භ වූ ග්‍රීක අවධිය දක්වා දිව යනවා. ප්ලේටෝ ඇරිස්ටෝටල් වගේ අය පවා තුලනාත්මක අධ්‍යයන ක්‍රමය භාවිතා කරලා තියෙනවා. උදාහරණයක් වශයෙන් ඇරිස්ටෝටල් තමන්ගේ දේශපාලනයේ කෘති රචනා කළේ පෞර රාජ්‍යයන් 158ක් සංසන්දනාත්මකව අධ්‍යයනය කරලා. ඒතකොට තුලනාත්මක ප්‍රවේශයේදී සිද්ධ වෙන්නේ මම හැඳින්වීම ලියන හැටි කියාගෙන යන්නේ අපිට හමු වෙන දේශපාලන සිදුවීම් සංකල්ප හෝ ආයතන සංසන්දනාත්මකව අධ්‍යයනය කරනවා. සංසන්දනාත්මකව ඔයාලා මුල්ටි උත්තර තියෙන නිසා මම මේ නැවත වේගෙන් කියන්නේ සංසන්දනාත්මකව අධ්‍යයනය කරලා වඩා හොඳ ආණ්ඩු ක්‍රමයක් හොඳ ආයතනයක් තෝරා ගැනීමට උත්සාහ දැරීම කියලා. හරිද? ඒතර තුලනාත්මක අධ්‍යයන ක්‍රමයේ දීර්ඝ කාලයක් තිස්සේ විකාශනය වුණු නිසා එහි ප්‍රධාන අවධි තුනක් යටතේ මේක විකාශනය වුණා. ඒ තමයි මුල් කාලීන සම්භාව්‍ය තුලනාත්මක අධ්‍යයන ක්‍රමය, විසිවන සියවසේ තුලනාත්මක අධ්‍යයන ක්‍රමය හා සමකාලීන තුලනාත්මක අධ්‍යයන ක්‍රමය කියලා මේ පිළිබඳව අපේ ඉදිරි සාකච්ඡාව දිගහැරෙනවා හරි මොකක් හරි කියලා උන්නතින් හඳින්වීම ඉවරයි. හරිද? දැන් ඒකට මම කිව්වේ නෑනේ දැන් තුලනාත්මක අධ්‍යයන ක්‍රමයේ ආරම්භය ස්වභාවය හා අවදි ගැන කෙටි හැඳින්වීමක් කරන්න කියලා කිව්වා. දැන් මේ පිළිතුර ඔයාලා හැමෝම තව එකකට ආදර්ශ කරගන්න ඕනේ. දැන් අපි හිතමුකෝ ඕගොල්ලන්ගෙන් අහන්නේ දාර්ශනික ප්‍රවේශය ගැන කියනවා. දාර්ශනික ප්‍රවේශය ගැන අහුවනම් ප්‍රතිමානීය ප්‍රවේශය ගැන අහුවනම් පළවෙනි කොටස අර විදිහටම. පළවෙනි දැන් පිළිතුරු සැකිල්ල මම මේ කියන්නේ පළවෙනි කොටසේදී අපි කියනවා දේශපාලන විද්‍යාව අධ්‍යයනය කිරීමේ ප්‍රවේශ මෙහෙම ගණනාවක් තියෙනවා කියලා මම කලින් කියපු විස්තරය කියලා දැන් දෙවෙනි කේදේ මොකද කරන්නේ? දාර්ශනික නැත්නම් ප්‍රතිමානීය ප්‍රවේශය ගැන තමයි විස්තර කරන්නේ. හරිද? දැන් අපි හිතමු ඕගොල්ලන්ගෙන් අහුවා කියලා ප්‍රතිමානීය ප්‍රවේශයයි චර්යාවාදී ප්‍රවේශයයි සසඳන්න කියනවා. හරිද? ප්‍රතිමානීය ප්‍රවේශයයි චර්යාවාදී ප්‍රවේශයයි සංසන්දනය කරන්න කියලා කිව්වොත් මොකද කරන්නේ? මේ දෙවෙනි කේදේදී අර දෙකම හඳුන්වනවා. දේශපාලන විද්‍යා අධ්‍යයනයේදී අපට හමු වෙන ප්‍රධාන අධ්‍යයන ප්‍රවේශ දෙකක් තමයි ප්‍රතිමානීය හා චර්යාවාදී. දැන් මේකට නෙමෙයි මම කියන්නේ ප්‍රශ්නය අනුව ප්‍රතිමානීය හා චර්යාවාදී ප්‍රවේශය කියන්නේ. ඉතින් ප්‍රතිමානීය ප්‍රවේශය දේශපාලන විද්‍යාවේ පැරණිම අධ්‍යයන ප්‍රවේශයක්. මේකෙදී මනෝමූලික නිගමන මුලින් ගොඩනගලා ඒ සාධාරණීකරණය කරන්න කරුණු ගෙන හැර දැක්වීමක් තමයි දෙවනුව කරන්නේ. ඒ නිසා සත්‍ය වශයෙන් ලෝකේ පවතින තත්ත්වයන් නෙමෙයි පැවතිය යුතුයි කියලා හිතාගත් තත්ත්වයන් අධ්‍යයනය කිරීම මේකේ නිසා යථාර්ථයෙන් ඈත් වූ අධ්‍යයන ක්‍රමයක් කියලා හැඳින්වීමක් කළා. නමුත් ඊට පටහැනි නව ප්‍රවේශයක් තමයි චර්යාවාදී ප්‍රවේශය කියන්නේ. චර්යාවාදී ප්‍රවේශය විද්‍යාත්මක භාවයෙන් වැඩි ප්‍රවේශයක්. චර්යාවාදී ප්‍රවේශය ඒ නිසා විද්‍යාත්මක ප්‍රවේශය කියලා හඳුන්වනවා. ඒකෙදි ගොඩක් වෙලාවට අධ්‍යයනය කරන්නේ
අපට අත්දකින්න පුළුවන් ප්‍රායෝගික දේශපාලන චර්යාව කියලා. මම මේ ඉතාම කිතින් කිව්වේ දෙවෙනි ඡේදය දැන් ඔබට ඕනෑම උත්තරයක් අධ්‍යයන ක්‍රම සම්බන්ධයෙන් ඕනම උත්තරයක් ගොඩනගා ගන්න පුළුවන් කියලා මම හිතනවා මේ විදිහට. දෙවෙනි දැන් ඔන්න පළවෙනි ඡේදය අර අපිට දැන් මම ආපහු තව වෙන ප්‍රශ්නයක් ගැන කියලා ඉන්නම් ඔය ගමන් ඔයගොල්ලෝ ලියන්න ඔයගොල්ලන්ගේ හිත වෙනස් වෙන්න ඕන නිසා දැන් අපි හිතන්නකෝ අපෙන් අහනවා කියලා 1978 ව්‍යවස්ථාවේ විධායක ජනාධිපති ධූරයේ පක්ෂ විපක්ෂ තර්ක කියලා. ප්‍රශ්නයක් අහනවා කියලා 2021 කියලා මම විධායක ජනාධිපති ධූරයේ පක්ෂ විපක්ෂ තර්ක කියලා අහපු ගමන් මුලින්ම කියන්න ඕනේ විධායක ජනාධිපති ධූරයට කලින් 78 ව්‍යවස්ථාව ගැන. 78 ව්‍යවස්ථාව ඇති කලේ 72 ව්‍යවස්ථාවේ පැවති පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයේ විමුවට විධායක ජනාධිපති ක්‍රමයක් ඇති කිරීමේ අපේක්ෂාවෙන් ඉතින් මේ 78 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්පාදනයේදී මූලිකත්වයේ ගත්තේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂ නායකවරයා කියලා ඔන්න ඒක කියලා ඊට පස්සේ කියන්න ඕනේ 78 ව්‍යවස්ථාවේ සුවිශේෂම ලක්ෂණය තමයි විධායක ජනාධිපති ක්‍රමය. ඒ ගැන කියලා තමයි උත්තරයට යන්නේ. නැත්නම් කෙනෙකුට මෙහිම හිතන්න පුළුවන් නේ විධායක ජනාධිපති ක්‍රමයේ පක්ෂ විපක්ෂ තර්ක තමයි අහලා තියෙන්නේ. ඒ නිසා කෙලින්ම ලිව්වා විධායක ජනාධිපති ක්‍රමයේ පක්ෂ තර්ක පහත පරිදි වේ. ලිව්වා තර්කදී. විපක්ෂ තර්ක පහත පරිදි වේ. ලිව්වා තර්ක. ඔන්න උත්තරේ ලිව්වා කියන එක පුළුවන් කාට හරි. එහෙම බෑ. තේරුණාද කියන්නේ? එහෙම ගෙඩි වගේ ගහෙන් ගෙඩි වගේ ටක් ගාලා උත්තර ලියන්න බෑ අපිට. ඒ නිසා හැම වෙලේම දැන් ඔන්න අපි ප්‍රවේශය ලිව්වා. සර් තුලනාත්මක අධ්‍යයන ප්‍රවේශය සාම්ප්‍රදායිකයිද? ඔව්. සාම්ප්‍රදායික ප්‍රවේශයක් නේ. තුලනාත්මක අධ්‍යයන ක්‍රම ප්‍රවේශය සාම්ප්‍රදායික ප්‍රවේශය. හරිද? දැන් ඉතින් එතනට උනා අපිට ගන්න පුළුවන් දේශපාලන විද්‍යාවේ හමු වෙන සාම්ප්‍රදායික ප්‍රවේශ වලින් එකක් තමයි තුලනාත්මක ප්‍රවේශය. මම මේ විවිධ දේවල් ගැන ඕගොල්ලොත් එක්ක කතා කරන්නේ ඕගොල්ලෝ හැම වෙලෙම හිතන්න ඕනි. දැන් ඕගොල්ලන් අද දවසේ අද මේ පන්තියේදී හරියට ප්‍රවේශයක් ලියා ගන්න ඉගෙන ගත්තා නම් ඊට ඇති. එතකොට දැන් හැමෝම හිතන්නකෝ ප්‍රවේශය කියන එක සමන්විත වෙන්නේ ප්‍රධාන කාරණා දෙකක්. මොනවද? ප්‍රධාන වශයෙන්ම එම ප්‍රශ්නයට අදාළ මූලාශ්‍රය ගැන හඳුන්වන්න ඕනේ. හරිද? හැම කෙනෙක්ම මතක තියාගන්නකෝ ප්‍රවේශයේදී ප්‍රධාන වශයෙන් ප්‍රශ්නයට අදාළ මූලාශ්‍රය. දෙවෙනි එක තමයි සුවිශේෂ වශයෙන් ප්‍රශ්නය පිළිබඳව. දැන් පැහැදිලි හැමෝටම දැන් හැම විටම ප්‍රධාන වශයෙන් ප්‍රශ්නයට අදාළ දැන් අපි හිතන්නකෝ දැන් අපෙන් අහපු ප්‍රශ්නය තමයි තුලනාත්මක අධ්‍යයන ක්‍රම. මූලාශ්‍රය මොකද්ද? දේශපාලන විද්‍යාවේ අධ්‍යයන ක්‍රම. දැන් අපි අධ්‍යයන ක්‍රම ගැන පොඩි ඡේදයක් ලියුවා. ඊට පස්සේ සුවිශේෂ වශයෙන් ප්‍රශ්නය. සුවිශේෂ වශයෙන් අපි දැන් මොකද කරන්නේ? තුලනාත්මක අධ්‍යයන ප්‍රවේශයෙන් පොඩි හිතීමක් කරනවා. හරිද? දැන් මම නිකන් මේ පේපර් එකේ තියෙන වෙන ප්‍රශ්නයක් ආයි කියලා ඉන්නම් ඕගොල්ලන්ගේ මේ මනස පොඩ්ඩක් සෙටල් ඩවුන් වෙන්න ඕන නිසා දැන් අපි හිතමු මෙන්න එක ප්‍රශ්නයක් සෝල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙහි තිබූ වෙස්ට්මිනිස්ටර් ආණ්ඩු ක්‍රම ආකෘතියට අයත් අංග කවරේටයි විස්තර කරන්න. මොන එක ප්‍රශ්නයක්? සෝල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙහි තිබූ වෙස්ට්මිනිස්ටර් ආකෘතියට අයත් අංග කවරේටයි විස්තර කරන්න. දැන් මොන මේ ප්‍රශ්නෙට උත්තරයක් ලියනවා කියලා අපි හිතන්නකෝ. මම හිතන්නේ මේ ප්‍රශ්නේ දෙගොල්ලම දන්නවා. මම කමක් නෑ චුට්ටක් වෙලා ගියාට ඕගොල්ලන්ට මේක අවබෝධ කරගැනීම වැදගත් වෙන්නේ. දෙගොල්ලම දන්නවා හැම වෙලාවෙම හිතන්න ඕනේ සෝල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙහි තිබූ වෙස්ට්මිනිස්ටර් ආණ්ඩු ක්‍රම ආකෘතියට අංග කවරේදයි දක්වන්න. හරිද? මේකේ දැන් සෝල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තිබූ වෙස්ට්මිනිස්ටර් ආකෘතියට අංග කිව්ව ගමන් මට පොඩි මෙසේජ් එකක් දෙන්නකෝ ඕගොල්ලෝ කමෙන්ට් එක මේ chat එකේදී මම ආයි ප්‍රශ්නේ කියන්නම්. සෝල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙහි අන්තර්ගත වූ වෙස්ට්මිනිස්ටර් ආකෘතියේ අංග පැහැදිලි කරන්න කියලා අහුවා. ආයි මම කියන්නම් සෝල්බරි ව්‍යවස්ථාවේ අන්තර්ගත වූ වෙස්ට්මිනිස්ටර් ආකෘතියට අයත් අංග කියලා. මේකේ ප්‍රධාන මූලාශ්‍රය මොකක්ද? දැන් අපි ප්‍රවේශයක් ලියනවා කියලා හිතන්නකෝ සෝල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙහි වෙස්ට්මිනිස්ටර් ආකෘතියේ ලක්ෂණ කියලා අහුවම ප්‍රධාන මූලාශ්‍රය මොකක්ද කියලා මම අහන්නේ.
මෙන්න මේ ප්‍රශ්නේ මට පැහැදිලි නෑ මේ කියන එක. සර් ප්‍රවේශ දෙකක් සංසන්දනය කරනකොට ප්‍රවේශ දෙකක් ඒ කියන්නේ අධ්‍යයන ප්‍රවේශ ආරම්භය වෙන වෙනම ලියන්න ඕනේ. නෑ වෙන වෙනම ලියන්න ඕනේ නෑ. මං කියවනේ දැන්. එකට ලියුවම හරි. හරිද? හරි. සමහර අය මූලාශ්‍රය අවබෝධ කරගෙන තියෙනවා. දෙන්නේ තුන්වෙනි තමයි මට එව්වේ. දැන් මං මේ ඔයාලා හිතන්න පුරුදු කරන්න ඕනේ නිසා ඉස්සෙල්ලම අද ඒ ප්‍රශ්නෙට උත්තර ලියනවා කියන්නේ හිතන එක තමයි. හරිද? දැන් මේ සෝල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙහි තියෙන වෙස්ට්මිනිස්ටර් ආකෘතියේ ලක්ෂණ මොනවද කියලා අහුවම හැම වෙලෙම හිතන්න ඕනේ. මේකෙන් වඩා ප්‍රබල මූලාශ්‍රය මොකක්ද කියලා. ඒතකොට ප්‍රබල මූලාශ්‍රය තමයි සෝල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියලා සමහරු ලියලා තියෙනවා. සමහරු ලියලා තියෙනවා යටත් විජිත කියලා. සමහරු ලියලා තියෙනවා වෙස්ට්මිනිස්ටර් ආකෘතිය කියලා. මේකේ ප්‍රධානම මූලාශ්‍රය තමයි වෙස්ට්මිනිස්ටර් ආකෘතිය. හරිද? දැන් ලියන්න එපා මම කියන්නේ ඔන්න අපි කියනවා වෙස්ට්මිනිස්ටර් ආකෘතිය තමයි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ආකෘතිය. ඒක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරලා ඒක පදනම් කරගෙන හදපු ආණ්ඩු ක්‍රමය තමයි කියලා සෝල්බරි ආණ්ඩු. සෝල්බරි ආණ්ඩු ක්‍රමය ගැන චුට්ටක් පැහැදිලි කළා. ඊට පස්සේ කෙලින්ම යනවා සෝල්බරි ව්‍යවස්ථාවේ තියෙන වෙස්ට්මිනිස්ටර් ආකෘතිය ලක්ෂණ. බලමු උත්තරේ ගැලපෙන හැටි. දැන් අපි මේ අද ඕගොල්ලෝ මේ මහන්සියේදී මේ මහන්සිය ප්‍රවේශයක් ලියා ගන්න ඉගෙන ගත්තත් ඇති කියලා මට හිතෙනවා. ඒක තමයි ඕගොල්ලන්ට හොඳ පරිචයක් අවබෝධයක් ඇති වෙන්නේ කියලා. දැන් ඔන්න මෙහෙම හිතන්නකෝ. ඊළඟ ප්‍රශ්නය. අහගෙන ඉන්න. නූතන භෞමික රාජ්‍යය ප්‍රධාන අංග 4ක් යටතේ සංවිධානය කර ඇත. ඒවා විස්තර කරන්න. හරිද? නූතන භෞමික රාජ්‍යය ප්‍රධාන අංග 4ක් යටතේ සංවිධානය කර ඇත. ඒවා විස්තර කරන්න කියලා. හරිද? පැහැදිලිද? නූතන භෞමික රාජ්‍ය ප්‍රධාන අංග 4කින් විස්තර කරලා තියෙනවා. ඒවා කෙටියෙන් විස්තර කරන්නේ. දැන් මෙන්න මේකට ඔයාලා හිතන්නේ මූලාශ්‍රය මොකක්ද? මූලික මූලාශ්‍රය. දැන් ප්‍රවේශය ගැන පොඩි අයිඩියා එකක් දෙන්න මම හදන්නේ. ප්‍රවේශයක් ලියනකොට කොහොමද ප්‍රවේශය හදාගන්නේ? දැන් නූතන භෞමික රාජ්‍ය ප්‍රධානාංග 4කින් යුක්තයි. මේ අංග 4 විස්තර කරන්න කියලා අපිට අහන්න. මේකේ ඔයගොල්ලෝ ප්‍රවේශයක් ලියනවා නම් මූලික මූලාශ්‍රය මොකක්ද? රාජ්‍ය පිළිබඳ න්‍යාය හා සංකල්ප. ඔව්. රාජ්‍ය පිළිබඳ න්‍යාය හා සංකල්ප ඕනේ පුතේ. රාජ්‍ය විතරයි. මූලික මූලාශ්‍රය. හරි මේ මට එක්කෙනෙක් දෙන්නෙක් කියවනවා. රාජ්‍ය පිළිබඳ මූලික අපේ මූලාශ්‍රය තමයි රාජ්‍ය. ඔන්න දැන් නූතන භෞමික රාජ්‍යයේ අංග හඳුන්වන්න කිව්වා මුලින් කියන්න තියෙන්නේ රාජ්‍ය කියලා. රාජ්‍ය ගැන පොඩි විස්තරයක් කරලා රාජ්‍යයේ මූලික ප්‍රකාශනයන් දෙකක් තියෙනවා කියලා අපි දන්නවා. ජාතික රාජ්‍යයයි භෞමික රාජ්‍යයයි කියලා. හරිද? රාජ්‍ය පොඩි හැඳින්වීමක් කරනවා. ඊට පස්සේ දැන් ඔන්න අපි ප්‍රශ්නයේ පොදු මූලාශ්‍ර හොයාගත්තනේ. දැන් ඊට පස්සේ ප්‍රශ්නේ ප්‍රවේශය අපිට ඕනේ ගලප ගන්න ඕනේ. ප්‍රවේශයේ සුවිශේෂී මූලාශ්‍රය මොකක්ද? පොදු මූලාශ්‍රය රාජ්‍ය. සුවිශේෂී පැහැදිලි කිරීම මොකක්ද? සුවිශේෂී පැහැදිලි කිරීම මොකද්ද? ඔව් ටිකක් වෙලා ගත වෙන්නේ මේක ටයිප් කරන්න යන වෙලාවෙ ඉන්න නේද? හරි සුවිශේෂී පැහැදිලි කිරීම තමයි නූතන භෞමික රාජ්‍ය. පැහැදිලිද? එතකොට නූතන භෞමික රාජ්‍ය කියන්නේ මොකක්ද කියලා මෙන්න මේ භෞමික රාජ්‍යය ප්‍රධාන අංග 4කින් යුක්ත වෙනවා කියන තැනට ආවනම් ප්‍රවේශය සාර්ථකයි. හරිද? එතකොට එතනින් පස්සේ අංග 4 20ක් කරුණු සාකච්ඡාවක් තියෙනවා. පැහැදිලිද දැන් හැමෝටම? දැන් මට ඔයාලට කියා දෙන්න ඕනි ඕනෑම ප්‍රශ්නයක ප්‍රවේශය කියන එක හදන හැටි. පැහැදිලි වුණාද හැමෝටම? දැන් ප්‍රවේශය හදනකොට අවධාරණය කරන්න ඕනි
ප්‍රශ්නයට මුල් වෙච්ච පොදු මූලාශ්‍රයත් සුවිශේෂ මූලාශ්‍රයක් ගැන පැහැදිලිද? දැන් ආයේ මම මගේ ප්‍රශ්නෙට යනවා. මම කතා කරමින් ඉන්න ප්‍රශ්නෙට යනවා. දැන් අපි හිතන්නකො තුලනාත්මක අධ්‍යයන ක්‍රමය ගැන අහනවා නම් පොදු ප්‍රවේශය කියන පොදු මූලාශ්‍රය මොකක්ද? දැන් අපි පොදු මූලාශ්‍රය ගැන කතා කළා. තුලනාත්මක අධ්‍යයන ක්‍රමය ගැන ලියන්න කිව්වොත් පොදු මූලාශ්‍රය මොකක්ද? මොකද පොදු මූලාශ්‍රය? අධ්‍යයන ක්‍රම. අධ්‍යයන ක්‍රම. right? අනිම ටයිප් කරනකොට ලේසි කිව්වම. හරි අධ්‍යයන ක්‍රම. පොදු මූලාශ්‍රය අධ්‍යයන ක්‍රම. පැහැදිලිනේ? සුවිශේෂී මූලාශ්‍රය මොකක්ද? තුලනාත්මක දේශපාලන ක්‍රම. හරි තුලනාත්මක අධ්‍යයන ක්‍රම. එතකොට ප්‍රවේශය හරි සාර්ථකයිනේ. හරි සර් නිගමනය හදන හැටි ටිකක් පැහැදිලි. ඉතින් නිගමනය හදන හැටි කියන්නේ නිගමනය දෙන්න එපේ. තාම නිගමනයට අපි ආවේ නැහැ. දැන් ප්‍රවේශය විතරයි. දැන් අද ඕගොල්ලෝ මේ ප්‍රශ්නෙකට උත්තරයක් ලියවින තුර කමන්නේ මේක හරියට තේරුම් ගත්තා නම් ග්‍රහණය කරගත්තා නම්. එතකොට හැම ප්‍රශ්නයකටම උත්තරයක් ලියන අපේ ළමයින්ගේ පිළිතුරු සුවිශේෂයි. මේ ළමයිගේ ප්‍රශ්න පත්‍රය අහුවෙන්නේ කාගේ හරි පිළිතුරු පත්‍ර 20කටනේ මං කිව්වේ. දැන් ඔයගොල්ලෝගේ උත්තර පත්‍ර 20 ට මිටි බඳින්නේ. ඒ 20 මිටි බැඳලා පස්සේ ගුරුවරුන්ට කියනවා මේ 20න් හොඳම උත්තරයට ලකුණු වැඩියෙන් දෙන්න කියලා කිව්වා. මං කියවනේ ඉතින් උදේ පාන්දර. නේද? හොඳම උත්තරයට වැඩි ලකුණු දෙන්න කියලා. හොඳම උත්තරය හඳුනා ගන්න ක්‍රමය තමයි ඔබේ ප්‍රවේශය. එතන ඒ කියලා තිබුණා නේද? ප්‍රශ්නේ ගුණාත්මක භාවය හඳුනා ගන්න පුළුවන් එක තැනක් තමයි ප්‍රවේශය. දැන් ඔන්න ප්‍රවේශය ගැන ඔබට පැහැදිලි. හැමෝටම පැහැදිලි දැන් ඕනෑම ප්‍රවේශයක් ලියනකොට අපි කල්පනාකාරී වෙන්න ඕන විදිහ. හරිද? එතකොට ඔයගොල්ලෝ මහා දිග අනවශ්‍ය හැලී ලියන්න එපා. දැන් දේශපාලන විද්‍යාවේ අධ්‍යයන ප්‍රවේශ ගැන ඇහුවම දේශපාලන විද්‍යාව ගැන ලියන්න ඕනේ නැහැ. ඒ කියන්නේ වාක්‍යයක් ලියුවා කමන්නේ දේශපාලන විද්‍යාව යනු සමාජ විද්‍යාවයි කියලා. නැතුව දේශපාලන විද්‍යාව ආරම්භ වුණේ ග්‍රීක යුගයේදී දේශපාලනය කියන්නේ දේශයක් පාලනය කිරීම. මේක සරල අර්ථය ගැඹුරින් විග්‍රහ කරනකොට ඊට වඩා ප්‍රබල අර්ථ දෙකක් තියෙනවා. මේක සමාජ භාවිතාවක් වෙනවා අර මේ කියලා. හරිද? තේරුණාද? දැන් මේ ආය අහනවා ප්‍රවේශ විස්තර කරන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ දැන් ඊළඟ කොටස වෙන්නේ නැතිව අහන්න මම හිතන්නේ. right අපි ඉස්සරහට යමුකෝ. හරිද? එතකොට දැන් මම කියපු දෙයට මම දැන් ඔයාලට අර එකම ප්‍රශ්නයකට කොටු වෙන්නේ නැතුව ඕගොල්ලොන්ගේ මනස තමයි විවෘත කරන්න ඕනේ. දැන් මට හරි ලේසි මේ ප්‍රශ්නෙට උත්තරේ දීගෙන යන ළමයි යනවා. දැන් ගොඩක් ටියුෂන් පන්ති වල කරන්නේ ඒකනේ. ප්‍රශ්නයක් දෙනවා උත්තරේ දෙනවා. ඒ නිසා දවසට ප්‍රශ්න 10ක් කතා කළා කියනවා. ප්‍රශ්න 1000ක් කතා කළා කියනවා. ඉතින් අපේ ළමයි කරන්නේ ඒක මිරිඟුවක් වගේ හිතාගෙන ඒක පස්සේ යනවා. නේද? ඒ පන්තිය නම් මෙච්චර ප්‍රශ්න වලට උත්තර ලියවනවා. ඒ පන්තිය මෙච්චර කිසි වටිනාකමක් නැහැ ලියවන ප්‍රශ්න සංඛ්‍යාව. ප්‍රශ්න ගැන ළමයින්ගේ සිතිවිලි තමයි හදන්න ඕනේ. ප්‍රශ්න ගැන ළමයින්ට පුළුවන් කරන්නයි ඕනේ. මම මේ හදන්නේ ඒක. තේරුණාද? අපේ පන්තියේ ප්‍රතිඵල වැඩි වෙන්නේ ඒකටනේ. නේද? දැන් නැත්තම් වෙන පන්ති වල ලියන තරම් ප්‍රශ්න 10 ගණන් ලියන පන්ති වල ළමයිගේ උත්තර ප්‍රතිඵල වැඩි වෙන්නේ. එහෙම ප්‍රතිඵල නැහැ. නැත්තේ ළමයින්ගේ සිතිවිල්ලනේ හැදෙන්න ඕන ප්‍රශ්නය ගැන. එතකොට දැන් 2021 විභාග ලියන අයටත් 22 විභාග ලියන අයටත් හැමෝටම උත්තර ලියන්න වමනා හැකියාව තමයි හදන්නේ. හරිද? දැන් ඔන්න අපි ප්‍රවේශයක් ලියන හැටි හොඳට දන්නවා හැමෝම. දැන් මම ඕන විවිධ ප්‍රශ්න ගත්තේ ඕගලන්ට ඒ ප්‍රවේශය ලියා ගන්න හරිද? මේ තවත් වෙනස් විදිහේ ප්‍රශ්නයක් කියන්න හදන්නේ ඔබට. දැන් ඔන්න මේක 2022 ආයත නම් එකපාරට උත්තරයක් දෙන්න බැරි වෙයි. හරිද? ව්‍යවස්ථානුකූලවාදය හා නීතිය ආධිපත්‍යය. ව්‍යවස්ථානුකූලවාදය හා නීතිය ආධිපත්‍යය. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සඳහා අදාළ වන්නේ කෙසේදයි පැහැදිලි කරන්න. හරිද? ව්‍යවස්ථානුකූලවාදය හා නීතිය ආධිපත්‍යය. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සඳහා අදාළ වන්නේ කෙසේදයි පැහැදිලි කරන්න. මේ ප්‍රශ්න පත්‍රයේ 8 වෙනි ප්‍රශ්නය.
ව්‍යවස්ථානුකූලවාදය හා නීති ආධිපත්‍යය. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සඳහා අදාළ වන්නේ කෙසේද පැහැදිලි කරන්න කියලා ඇහුවා. මට ඉක්මනට කියන්නකෝ මේකේ මූලික මූලාශ්‍රය මොකද්ද? පොදු මූලාශ්‍රය. ව්‍යවස්ථානුකූලවාදය හා නීති ආධිපත්‍යය. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සඳහා අදාළ වන්නේ කෙසේද පැහැදිලි කරන්න. අය මම කියන්න ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය හා නීති ආධිපත්‍යය. sorry ව්‍යවස්ථානුකූලවාදය හා නීති ආධිපත්‍යය. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයට අදාළ වන්නේ කෙසේද පැහැදිලි කරන්න. ඔව්. හරි. දැන් ඔයගලන්ට තේරෙනවා ටක් ගාලා. ගොඩක් අයට එකපාරට උත්තර දෙන්න පුළුවන් වෙන එකක් දැන් හරි වටිනවනේ. දැන් මොකද්ද මේකේ පොදු මූලාශ්‍රය තමයි ප්‍රජාතාන්ත්‍රික ආණ්ඩුකරණය. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය ගැන කියලා ඒකේ මූලිකාංග දෙකක් විදිහට ව්‍යවස්ථානුකූලවාදයයි නීති ආධිපත්‍යයයි සුවිශේෂී මූලාශ්‍රය. ඒ ගැන කියලා තමයි උත්තර දෙන්නේ. හරිද? දැන් මම මේ 2020 ප්‍රශ්න පත්‍රයේ හැම ප්‍රශ්නයකටම ප්‍රවේශය හදන හැටි ඔයගලන් අහන්න. හරිද? දැන් ඔය වගේම අපි හිතමු කොටස් දෙකක ප්‍රශ්නයක් ඇහුවා කියලා. දැන් මෙන්න මේ වගේ. හරිද? 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළව පහත දක්වා ඇති මාතෘකාවලින් දෙකක් සාකච්ඡා කරනවා. අහගෙන ඉන්න. 13 වන ව්‍යවස්ථා සංශෝධනයේ ලක්ෂණ. ජනමත විචාරණය පිළිබඳ විධිවිධ මම දෙකක් ගන්නම්කෝ. හරි 13 වන ව්‍යවස්ථා සංශෝධනයේ ලක්ෂණ ජනමත විචාරණය පිළිබඳ විධිවිධ. දැන් 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ ලක්ෂණ කිව්වා. අහගෙන ඉන්න හැමෝම 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ ලක්ෂණ කිව්වම මොකක්ද මූලාශ්‍රය? 13 වන ව්‍යවස්ථා සංශෝධන ලක්ෂණ කිව්වම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා yes 1970 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නෙමෙයි 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. මේක ලංකාවේනේ 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා සංශෝධන ක්‍රියාවලිය. ඒක තමයි පොදු මූලාශ්‍රය. විශේෂ මූලාශ්‍රය මොකද්ද? සුවිශේෂී මූලාශ්‍රය මොකද්ද? 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය. පැහැදිලිද? පැහැදිලි වුණාද කියපු එක? දැන් මේ හැමෝම මෙච්චර සීරියස්ලි හිතන්න බෑ මම මේ ඔයාලා ප්‍රවේශයක් හදන හැටි උත්තරයක් හදා ගන්න උදව් කරන්නේ. ඊට පස්සේ දෙවෙනි කොටස ජනමත විචාරණය පිළිබඳ විධිවිධාන. ජනමත විචාරණය පිළිබඳ විධිවිධාන කිව්වා. මොකද පොදු මූලාශ්‍රය? මොකද පොදු මූලාශ්‍රය? නවාංග. right එක්කෙනෙක් කවුද දිනුෂාද? right ජනමත විචාරණය පිළිබඳ විධිවිධාන කිව්ව. දැන් ඔන්න අපි මේ ප්‍රශ්නේදී අපි තෝරගත්තා කියනකො මේ කොටස් දෙක 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විධිවිධාන ලක්ෂණ හරි මොනවා හරි ජනමත විචාරණ කරන විද්‍යාන කියලා ඇහුවම අපි දැන් 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ 1978 ව්‍යවස්ථාව කියලා මේ මොකක්ද දෙවෙනි ජනරජ ව්‍යවස්ථාව මේක පැනංග 78 ඉතින් මේක සංශෝධනය කරන තුනෙන් දෙකේ බලයක් අවශ්‍යයි. ඒ වගේම තුනෙන් දෙකේ බලයට අමතරව සමහර භාගයන් සංශෝධනය කරන ජනමත විචාරණයක් ඕනේ කියලා ලියාගෙන යනවා. ලියලා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිවෙල අනුගමනය කරමින් 13 වෙනි ව්‍යවස්ථා සංශෝධන 1987 දී සම්මත කළා. මේක සම්මත කළේ ඉන්දු ලංකා ගිවිසුමේ ප්‍රතිවිපාලයක් විදිහට මේක ඇති කරන්න මෙන්න මේ හේතු නංගන අපි සුවිශේෂව කාරණාව කතා කරන්නේ. හරිද? ඒකට ප්‍රවේශයක් ගත්තා. දැන් මොකද දෙවෙනි කොටස ලියන්න පටන් ගන්න. දෙවෙනි කොටස ජනමත විචාරණය පිළිබඳ විධිවිධාන. දැන් ආපහු 1978 දී ව්‍යවස්ථාවක් හැදුවා. මේක දෙවෙනි ජනරජ ව්‍යවස්ථාව නමින් හැඳින්වෙයි කියලා දැන් ඔයගොල්ලෝ ලියලා තියෙන අය මට ඒවල තියෙන විදිහට හිතුවොත්
ඔබේ විභාග පිළිතුරු පත්‍රය පොඩි පුනරුද්දෝෂයකට ලක් වෙනවා. පුනරුද්දෝෂයක් කියන්නේ මොකද්ද? එකම දේ නැවත ලියලා තියෙනවා. එතකොට අර පිළිතුරු පත්‍ර බලන කෙනාට පොඩි බෝරින් ගතියක් එනවා. සහ ලකුණක් දෙනකොට උඩදිත් මේකට අපි ලකුණක් දුන්නානේ මේකම ලියපු එකට. ආයෙ ලකුණක් දෙන්න ඕනේ නැහැ කියලා හිතෙනවාමයි. ඒ නිසා ඒ මූලාශ්‍රය වෙනස් කරගන්න අපි දැනගන්න ඕනේ. දැන් මෙතනදී මූලාශ්‍රය වෙන්නේ ජනමත විචාරණය. මොකද ජනමත විචාරණය කියන්නේ ලෝක එකකින් අපි අහුල්ලා ගත්තේ. දැන් 2022 කියලා මට මේක තාම තේරෙන්නේ නැහැ. 2021 කියලා මට තේරෙන්නේ නැහැ. ජනමත විචාරණය කියන්නේ ඍජු ප්‍රජාතන්ත්‍රවාදී උපක්‍රමයක්. මේක ලෝකයේ බොහෝ රටවල් තමන්ගේ ආණ්ඩු කරන ක්‍රියාවලියේදී ප්‍රජාතන්ත්‍රවාදී භාවය ආරක්ෂා කරන්න යොදා ගන්නවා. ඒ නිසා විශේෂයෙන්ම ස්වීඩනය, ස්විට්සර්ලන්තය, ඩෙන්මාර්ක්, බෙල්ජියම්, බ්‍රිතාන්‍ය වගේ රටවල් වල පාවිච්චි කරන ප්‍රධාන ඍජු ප්‍රජාතන්ත්‍රවාදී උපක්‍රමයක් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ව්‍යවස්ථා නීති ගැන ජනතාවගේ අදහස දැනගන්න ක්‍රමයක් කියලා ජනමත විචාරණය තමයි පොදු මූලාශ්‍රය වෙන්නේ. ඔන්න ඒතර පිළිතුරු පත්‍ර බලන්න කියනවා දෙනවා. මේ ළමයට දැන් අහලා තියෙන ප්‍රශ්න තියෙනවා. ඊට පස්සේ අපි කියනවා සුවිශේෂී මූලාශ්‍රය මොකද්ද? ජනමත විචාරණය ලංකාවට හඳුන්වලා දීපු පළවෙනි අවස්ථාව තමයි 78 ව්‍යවස්ථාව. 78 ව්‍යවස්ථාවේ 85, 86, 87 කියන වගන්ති මගින් ජනමත විචාරණය ගැන විධිවිධාන සඳහන් වෙනවා. නේද? ජනමත විචාරණය මෙන්න මේ කාරණා සඳහා තමයි ලංකාවේ යොදා ගන්න පුළුවන්. දැන් ඔන්න ඒක යනවා. හරිද? ඔව් සර් දෙක කොටසට ලොකු ප්‍රවේශයක් ඕනේ නෑ එහෙම එකක් නෑ. දෙක කොටස කියන්නේ වෙනම ප්‍රශ්නයකට උත්තරයක්. කවුරුත් තේරුම් ගන්න එපා එක කොටසේ ප්‍රවේශයෙන් දෙක කොටසට සපෝට් කරනවා කියලා. එහෙම නෑ. දැන් දෙක කොටස කියන්නේ වෙනම අංකයක් කරද්දී වෙනම ලකුණු 10ක්. එක කොටස කියන්නේ වෙනම අංකයක් කරද්දී වෙනම ලකුණු 10ක්. තේරුණාද කියන්නකෝ? කවුරුත් තීරණය කරන්න එපා. ඒක කොට දැන් ප්‍රවේශයේ මූලාශ්‍රය තමයි ඔබ නිර්මාණය කරගත යුත්තේ. දැන් එහෙම දැන් මෙන්න මේ වගේ ප්‍රශ්නයක් අහන්නේ නැහැ ඔබෙන්. මෙහෙම හිතන්නකෝ. දවසක් මම හිතන්නේ පළදායි වෙයි මේ ප්‍රශ්නෙට වඩා. දැන් මෙහෙම හිතන්නකෝ. දැන් ඔබෙන් අහනවා කියලා මෙන්න මේ වගේ ප්‍රශ්නයක් නූතන භෞමික රාජ්‍යයක ලක්ෂණ පැහැදිලි කරන්න. කියලා ප්‍රශ්නයක් අහනවා පළවෙනි කොටස කියලා අපි හිතමුකෝ. ඒතර අර අපි කලින් ගත්ත විදිහේ ප්‍රවේශයක් ලියන්න යනවා. දෙවෙනි කොටසෙන් අහනවා කියලා හිතන්නකෝ රාජ්‍යය හා ආණ්ඩුව අතර වෙනස්කම් කියලා. මම මේ ප්‍රශ්නයක් හිතලා කිව්වා. හරිද? ඒ වෙලාවේදී දෙවෙනි කොටසේදී ප්‍රවේශයක් ගන්න ඕනේ. හැබැයි දෙවෙනි කොටසේදී අර උඩ ලියපු ප්‍රවේශයේ නෙමෙයි ලියන්න ඕනේ. එනෝද කියන්නේ මම මේ ප්‍රශ්නේ දැන් කතා කරන්න කියන්නම් දැන් උනත් කතා කරත් වෙන්නේ එතනදී උඩදී භෞමික රාජ්‍ය ගැන කියන අපි රාජ්‍ය ගැන පටන් ගත්තේ. රාජ්‍ය හා ආණ්ඩුව අතර වෙනස්කම් ගැන කියන ආණ්ඩුවෙන් පටන් ගන්න. ආණ්ඩුව කියන්නේ දේශපාලන සංවිධානයක්. මේක නූතන රාජ්‍යයන්හි තියෙන පරිපාලන සංවිධානය. ඉතින් සමහරු රාජ්‍ය හා ආණ්ඩුව එකක් කියලා කිව්ව නමුත් ඒක දෙකක් කියලා. අන්නේම අපේ ප්‍රවේශය හදා ගන්නවා. දැන් මම කිව්වේ 78 ව්‍යවස්ථාවේ 13 වෙනි සංශෝධනය ගැන ලියන ප්‍රවේශයේ මූලාශ්‍රය තමයි 78 ව්‍යවස්ථාව. 78 ව්‍යවස්ථාවේ ජනමත විචාරණය ගැන ලියන්න ගියාම මූල ප්‍රවේශය තමයි ජනමත විචාරණය. හරිද? අන්න එහෙම දැන් ඔයාලට ඕන තරම් අවබෝධයක් තියෙනවා. දැන් අද මම මේ මුළු ප්‍රශ්න පත්‍රයේ මෙහිම කරකවල ඔබෙන් ඇහුවා. තේරුණාද? දැන් හැම ළමයෙකුටම ප්‍රවේශයක් ලියනකොට අවධානය යොමු කරන්න තියෙන කාරණා දෙකයි. එකක් තමයි ඒ සඳහා භාවිතා කළ හැකි පොදු මූලාශ්‍රය මොකක්ද? සුවිශේෂ මූලාශ්‍රය මොකක්ද කියන්නේ? පැහැදිලි වුණාද හැමෝටම? එතකොට පොදු මූලාශ්‍රය අපිට උපුටලා ගන්න පුළුවන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් වගේ එකක් වෙන්න පුළුවන්. ලෝකෙම එකක් ගන්න ඕන. මේ ලෝකේ ප්‍රධාන සංකල්පය. හරි දැන් අපි හිතන්නකෝ මේ හැමෝම දන්න එකක් නිසා මම මෙහෙම හිතන්නේ අපි හිතමු සෝල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ පාර්ලිමේන්තු පරමාධිපත්‍ය ගැන ඇහුවොත් මම ඔයගොල්ලෝ විවිධ විදිහවල හිතන්න පුරුදු කරන්නේ සෝල්බරි ව්‍යවස්ථාවේ පාර්ලිමේන්තු පරමාධිපත්‍ය ගැන ඇහුවොත් මොනවද ලියන්න ඕන ප්‍රවේශයේ මූලික මූලාශ්‍රය කවුරු හරි කියන්න මට ටයිප් කරන්න වෙලාව යනවනේ
ස්වල්ප ව්‍යවස්ථාවේ පාර්ලිමේන්තු පරමාධිපත්‍ය ගැන ඇහුවා. මූලික මූලාශ්‍රය මොකක්ද? පිටපොඩි ඉවර කරන්න. ගොඩක් වෙලා මේ අද ප්‍රවේශයටම ගියේ සෑහෙන වෙලා. කමක් නෑ ඔයගොල්ලන්ට හිතන්න පුරුදු වුණා නේද? හ්ම් 2021 කෙනෙක් මට කියන්න ටක් ගාලා ස්වල්ප ව්‍යවස්ථාවේ පාර්ලිමේන්තු පරමාධිපත්‍ය ගැන ඇහුවොත් මූලික මූලාශ්‍රය මොකක්ද? සෝල්බර් ව්‍යවස්ථාව. කවුද සෞම්‍යද? පැහැදිලි නේ කවුද කිව්වේ? ස්වල්ප ව්‍යවස්ථාවේ පාර්ලිමේන්තු පරමාධිපත්‍ය ගැන ඇහුවොත් very good. හරි සම්පත් උත්තරයක් එවනවා. හොඳයි. ස්වල්ප ව්‍යවස්ථාවේ පාර්ලිමේන්තු පරමාධිපත්‍ය ගැන ඇහුවොත් මූලාශ්‍රය තමයි පාර්ලිමේන්තු පරමාධිපත්‍ය. පාර්ලිමේන්තු පරමාධිපත්‍යය යනු කුමක්ද කියලා පැහැදිලි කරලා තමයි ස්වල්ප ව්‍යවස්ථාව ගැන කියන්න ඕනේ කියලා මම කියා දෙලා තියෙනවා. තේරුණාද? එතකොට මම මේ එතන ඒක ගන්න හේතුව තමයි අපි ප්‍රභවය වෙලා තියෙන්නේ ලෝකේ සංකල්පයකින් නම් ඒ සංකල්පය තමයි ඉස්සෙල්ලා කියන්නේ. දැන් 78 ව්‍යවස්ථාවේ ජනමත විචාරණය ගැන ඇහුවම එනවාද මූලික මූලාශ්‍රය 78 ව්‍යවස්ථාව නෙමෙයි ජනමත විචාරණය. ඊට පස්සේ තමයි අපිට ආවේ. හරිද? හරිද? තුලනාත්මක අධ්‍යයන ප්‍රවේශය පැහැදිලි කළ යුතුයි. හරිද? එතකොට ඒකට එතන වරහන් ඇතුළේ ලියා ගන්න විභාග පිළිතුරේ කරුණු සහ මුල් නිබන්ධනයේ කරුණු සැලකිල්ලට ගන්න කියනවා. හරිද? තුලනාත්මක අධ්‍යයන ක්‍රමය පැහැදිලි කළ යුතුයි. විභාග පිළිතුරේ කරුණු සහ මුල් පිළිතුරේ කරුණු සැලකිල්ලට ගත යුතුයි. මුල් නිබන්ධනයේ කරුණු සැලකිල්ලට ගත යුතුයි. හරිද? එතකොට දැන් විභාග උත්තරේ ඉතාම විස්තරාත්මකව තියෙනවා. මේක හොඳින් කියවන්න හැම කෙනෙක්ම 2020. හරිද? එතකොට ඒකේ කියනවා තුලනාත්මක ප්‍රවේශය කියන්නේ කුමක්ද කියලා පැහැදිලි කරනවා. ඊට පස්සේ දේශපාලන විද්‍යාවේ තුලනාත්මක ප්‍රවේශය භාවිතා කරන අවස්ථා මොනවද කියලා කියනවා. ඊට පස්සේ කියනවා තුලනාත්මක අධ්‍යයන ක්‍රමයේ තියෙන අවදි මොනවද කියලා. අර මුල් අවස්ථා තුන. තේරුණාද? ඒ නිසා මේ පැහැදිලි කිරීමේදී මෙන්න මේවා ඔයගොල්ලෝ අතින් ලියවෙන්න ඕනේ. එකක් තුලනාත්මක අධ්‍යයන ක්‍රමයේ යනු කුමක්ද කියන එක. හරිද? තුලනාත්මක අධ්‍යයන ක්‍රමයේ යනු කුමක්ද කියන එක. ඊළඟට දේශපාලන විද්‍යාවේදී එය භාවිතා වන අවස්ථා මොනවද කියන එක. දේශපාලන විද්‍යාවේදී භාවිතා වන අවස්ථා. හරිද? ඊළඟට තුලනාත්මක අධ්‍යයන ක්‍රමයේ මූලික අවදි. තුලනාත්මක අධ්‍යයන ක්‍රමයේ මූලික අවදි. හරි මේ කියනවා සර් අපි අලුත් නිසා ටියුට් නැහැ කියලා. අලුත් නිසා ටියුට් නැහැ කියන්නේ පොඩ්ඩක් වෙනම මේ දිලක්ෂිත මැසේජ් එකක් දාන්න. මට තේරෙන්නේ අලුත් නිසා ටියුට් නැහැ කියන එක නෑ. ඔයගොල්ලෝ කොහෙදී හරි පන්තියකට ගිහිල්ලා ඇති කියලා මම හිතනවා. එක්ක ඉස්කෝලේදී හරි ඉගෙනගෙන ඇති කියලා මේ බේසික්. මේ තුලනාත්මක අධ්‍යයන ක්‍රමයේ කියන බේසික් නේ. එතකොට මේකේ ඔබට නැත්තේ මොකද්ද කියලා දිලක්ෂිත මැසේජ් එකක් දාන්න. දිලක්ෂිත හරි ගෲප් එකට හරි. එතකොට ඔයගොල්ලන්ට ඒක උත්තරයක් හම්බ වෙයි. මේ දැන් අද දවස ගොඩක් ඵලදායී දවසක් ඕගොල්ලන්ට උත්තර ලියන්න ඉස්සරහට මේක දැන් ආයෙත් මට මේ පාඩම කියා දෙන්න හම්බ වෙන්නේ නැහැ නේ. ඒ නිසා ඒ කියන්නේ කියා දෙන්න හම්බ වෙන්නේ නැහැ කියන්නේ මේක 2021 ළමයින්ටවත් අපි මෙච්චර විස්තරාත්මකව කතා කළේ නැහැ. ඒතර අද 21 අයටත් පළවෙනි වතාවට තමයි මේක කතා කරන්නේ පළවෙනි පාඩම. හරි ඒ නිසා දැන් හැම වෙලෙම අපි දවසින් දවස ඉගෙන ගන්න දේවල් ටික ඉතාලම වැදගත්. මම අද රෙකෝඩින් version එක දාගත්ත හදිසියෙවත් අවශ්‍ය වුණොත් කියලා හිතාගෙන
ඒතකොට දැන් මම කියන්න හිතුවේ තුලනාත්මක අධ්‍යයන ප්‍රවේශය පැහැදිලි කරනවා. හරිද? ඊට පස්සේ මෙන්න මේ කොටස පොඩ්ඩක් මට පැහැදිලි කරන්න ඕනි. මේ වර්තමාන දේශපාලන විද්‍යාව තුළ තුලනාත්මක අධ්‍යයන ක්‍රමයේ සම්ප්‍රදාය ප්‍රවේශ දෙකක භාවිතා වෙනවා. එනම් ආනුභාවික විද්‍යාත්මක තුලනාත්මක ප්‍රවේශය හා ගුණාත්මක තුලනාත්මක අධ්‍යයන ප්‍රවේශය. මෙන්න මේක ඔයගලගේ මුල් ටියුට් එකේ නෑ. මේන් පළමුවෙන් 1960 ගණන් වලදී වර්ධනය වූ ප්‍රධාන ප්‍රවාහී ඇමරිකානු දේශපාලන විද්‍යාවට සම්බන්ධ තුලනාත්මක දේශපාලන විද්‍යාව දෙවැන්න පැඩිකල් තුන්වෙනි ලෝක දේශපාලන විද්‍යාව සමග සම්බන්ධයි කියලා. දැන් ආනුභාවික විද්‍යාත්මක තුලනාත්මක ප්‍රවේශය කියන්නේ මෙහිමයි. විද්‍යාත්මක තුලනාත්මක ප්‍රවේශයේදී සිද්ධ වෙන්නේ ඒ දත්තහා කරුණු අතීත වර්තමාන තත්ත්වයන් සංසන්දනාත්මක ලියන එක. ඒ කියන්නේ දත්තහා කරුණු පදනම් කරගෙන. ගුණාත්මක තුලනාත්මක අධ්‍යාපනය කියන්නේ ගුණාත්මක කාරණාමක තුලනය කරන. ගුණාත්මක කාරණා කියන්නේ මනින්න බැරි. හොඳ නරක සසඳනයක මේ ඔයාලගේ ටියුට් එකේ ඔය 2020 උත්තරේ ඉස්සරහින් ලියාගන්න. ආනුභාවික විද්‍යාත්මක තුලනාත්මක ප්‍රවේශය කියන්නේ නිශ්චිත කරුණු සංසන්දනාත්මකව විමසීම. හරිද? නිශ්චිත කරුණු සංසන්දනාත්මකව විමසීම. ගුණාත්මක තුලනාත්මක මේ මාසේ ටියුට් එකේ තියෙන උත්තරේ ටියුට් නෑ කියන ටියුට් එක ගන්න විදිහක් බලන්නකො මාරි. හරිද? ගුණාත්මක තුලනාත්මක අධ්‍යයන ප්‍රවේශය කියන්නේ හොඳ නරක සංසන්දනය කිරීම. හොඳ නරක සංසන්දනය කිරීම. පැහැදිලිද? දැන් ඔන්න අපි මේ විදිහට තුලනාත්මක අධ්‍යයන ක්‍රමයේ ගැන පැහැදිලි කිරීමක් කරනවා. අන්තිමට ලියන්න තුලනාත්මක අධ්‍යයන ක්‍රමයේ වාසිය අවාසි කෙටියෙන්. ඒ කියන්නේ අර හැඳින්වීමටම එකක් තියෙනවා. තුලනාත්මක අධ්‍යයන ක්‍රමයේ වාසිය අවාසි කෙටියෙන්. සර් මේ අනුභවී විද්‍යාත්මක මොකද සර් පැහැදිලි කිරීම කිව්වේ? දැන් ඔයාලගේ ටියුට් එක තියෙනවද? ටියුට් එක තියෙනවද නැද්ද? නෑ සර් තාම ගත්තේ නෑ. 2020 මාර්කින් ස්කීම් එක තියෙනවද? ඒක ගිය මාසේ හරි ඊට කලින් මාසේ හරි ටියුට් එකනේ ළමයි. නේද? දැන් ඒක ගත්තා නම් හරි මේ වෙලාවට. එතන තියෙනවා ආනුභාවික හා ගුණාත්මක තුලනාත්මක ඒ මාර්කින් ස්කීම් එකේ තියෙනවා මම මේ කියන එක. දැන් හැම වෙලේම රෙඩි වෙන්න ඕනි රිවිෂන් කරන ළමයි මේ පන්තියෙන් උඩ තමන්ගේ ළඟ සියලු මූලාශ්‍ර ටික තියාගෙන වාඩි වෙන්න මේස උඩ. තේරුණාද? 2020 මාර්කින් ස්කීම් එක 2019 මාර්කින් ස්කීම් එක ඊළඟට ඕගලන්ට දීලා තියෙන බැයිම් වාර්තා තියෙනවා. අතිරේක කියවීම් පොතක් තියෙනවා. නෝට් එකක් තියෙනවා. ටියුට් එකක් තියෙනවා. මේ රිවිෂන් කියන්නේ මෙන්න මේ ටිකේ එකතුවනේ. තේරුණාද? එතකොට ආනුභාවික විද්‍යාත්මක තුලනාත්මක ක්‍රමය කියන්නේ මේ දත්තහා කරුණු සංසන්දනය කිරීමේ ක්‍රමය. ගුණාත්මක තුලනාත්මක අධ්‍යයන ක්‍රමය කියන්නේ යම්කිසි කාරණා දෙකක හෝ කිහිපයක හොඳ නරක විශ්ලේෂණය කිරීම. ගුණාත්මක භාවය විශ්ලේෂණය කිරීම. හරිද? ඒක තමයි සිද්ධ වුනේ කියන්නේ. පැහැදිලිද? එතකොට දැන් ඔන්න අපි ඒකේ වාසිය අවාසිය කෙටියෙන් කියන්නේ. දැන් වාසිය අවාසිය මම දීලා තියෙනවා ටියුට් එකේ නෝට් එකේ ඔයගොල්ලන්ට. තුලනාත්මක ක්‍රමේ වාසිය නම් ක්‍රම කිහිපයක් සංසන්දනය කළ වඩා හොඳ එකක් තෝරගන්න පුළුවන් වෙන එක එහෙම කියලා. නේද? අවාසි මොනවද කියලා කියනවා. කෙටි. ඊට පස්සේ ඔයගොල්ලෝ නිගමනය දෙනවා. නිගමනය මොකද්ද කියන්නේ? පිළිතුරේ ගොඩනගා ඇති විස්තරයේ සහ සාකච්ඡාවේ හරවත් සාරාංශයක් මෙන්ම දේශපාලන හැදෑරීමේ තුලනාත්මක ප්‍රවේශයේදී වැදගත්කම පිළිබඳව ඇගීමක් කරමින් නිගමනය කරන්න පුළුවන්. ඕනනම් එතනදිම නිගමනය කරන්න පුළුවන්. මේ අනුව දේශපාලන විද්‍යාවේ අපිට පැහැදිලි වෙනවා තුලනාත්මක අධ්‍යයන ක්‍රමයේ වාසිය අවාසි. ඕන නිගමනයේටම වාසිය අවාසි ජොයින් කරන්න පුළුවන්. වාසිය අවාසි තියෙනවා. හොඳ නරක දෙකම තියෙනවා. නමුත් තුලනාත්මක අධ්‍යයන ක්‍රමය කියන්නේ දේශපාලන විද්‍යාවේ තියෙන ප්‍රධාන ප්‍රවේශයක්. මේ ප්‍රවේශයේදී අපිට වඩා හොඳ නිගමන ගොඩනගා ගැනීමට මේක උදව් වෙනවා කියලා. පැහැදිලිද? දැන් නිගමනය කියන්නේ අපේ තර්කය. නිගමනය හදන හැටි මම ඊළඟ දවසක ආයි වෙනම කියා දෙන්නම්. මොකද මට දැන් ආයි අපිට පන්තියක් තියෙනවනේ. දැන් වෙලාව 7:40 විතරයි. ඒ කාලට ආයි පන්තියක් තියෙනවා. හරිද? එතකොට පැහැදිලිද? ඒ විදිහට දැන් නිගමනය හදනකොට
අපි කියනවා මේ දැන් තුලනාත්මක ප්‍රවේශය අධ්‍යයන ප්‍රවේශ අතර ප්‍රධාන එකක් නේ. අපි නිගමනය කරන්න ඕනේ ඒකෙන්නේ. ඒ නිසා තුලනාත්මක අධ්‍යයන ක්‍රමෙදි මෙන්න මේ වගේ වාසිදායක තත්ත්වයන් තියෙනවා. මේක ගැටලු තිබුණට මේක ගොඩාක් හොඳ ප්‍රබල නිගමන ගොඩනගා ගන්න අපිට උදව් වෙන ප්‍රවේශයක් කියන. පැහැදිලි වුණාද? right. දැන් ආපහු මේ දැන් ඕගොල්ලන්ට මේ රට ලොක්ඩවුන් කරලා තියෙන එකේ ලොකු ප්‍රශ්නයක් තියෙනවනේ. ඒ නිසා හැකියික්මනින් ආයතනත් එක්ක සම්බන්ධ වෙලා නිබන්ධනය අරගෙන ලබන සතියේ එනකොට අනිවාර්යෙන්ම බහුවර්ණ ප්‍රශ්න ටික උත්තර ලියාගෙන ඉන්න ඕනේ. හරිද? බහුවර්ණ ප්‍රශ්න උත්තර ලියාගෙන ඉන්න ලොකු ඒ කියන්නේ අලුතෙන් ආපු අයට බරපතල ප්‍රශ්න තියෙනවා නම් මේ පළවෙනි පාඩම ගැන ඒ අයට පුළුවන් 2023 පන්තියට සම්බන්ධ වෙන්න අද උදේ 8යි කාලේට පටන් ගන්නවා. මම හිතන්නේ දිලක්ෂී ඒක ඔයගොල්ලන්ට එවලා ඇති. දිලක්ෂී ඉන්නවද? දිලක්ෂී නේද? හරි මම ලින්ක් එක ගෲප් එකට දාන්නම් 2023 ගේ ගෲප් එක. එතකොට කාට හරි 2023 ආයේ ලින්ක් එක ඔයගොල්ලන්ට මම දාන්නම්. එතකොට අවශ්‍ය කෙනෙකුට ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. හරි. අපි බලමු මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඒකෙදිත් ඒකට තවදුරටත් නිරාකරණය කරගන්න පුළුවන් නේද? සර් ඔව්. දැන් තුලනාත්මක තියෙන ප්‍රවේශයේදී ඒක සාම්ප්‍රදායික ප්‍රවේශයක් වෙනවනේ. ඒක එතකොට ඇමරිකානු විද්‍යා මේ ඇමරිකානු අය භාවිතා කරා කියන එක අර දෙවෙනි එකේදී කියද්දී එක මේ සර් එකේ ඉරිගහන එකක් තිබ්බොත් ඒක සාම්ප්‍රදායික එකක් කියලා 20 වෙනි එකක් කියලා අපි මොකටද ගහන්නේ? ඒ දෙකම හරි නේද? නෑ මෙහිමයි. තුලනාත්මක අධ්‍යයන ප්‍රවේශයේ සාම්ප්‍රදායික එකක් කියන එකේ තේරුම මේ ඒක පැරණි කාලේ පාවිච්චි කළා කියන එක නෙමෙයි ආරම්භය. සාම්ප්‍රදායික ප්‍රවේශය. හරිද? එතකොට තුලනාත්මක අධ්‍යයන ක්‍රමයේ 20 වන සියවසේ ආරම්භ වූ ප්‍රවේශයක් එහෙම නෙමෙයි. හැබැයි 20 වන සියවසේදීත් ඒක භාවිතා කළා. ඒකෙන් අර්ථවත් වෙන්නේ නැහැ. 20 වන සියවසේ භාවිතා කළාට හරි දැන් පාවිච්චි කළාට හරි ඒකෙන් අර්ථවත් වෙන්නේ නැහැ. තුලනාත්මක අධ්‍යාපන ප්‍රවේශය කියන්නේ නව ප්‍රවේශයක් කියලා. තුලනාත්මක අධ්‍යයන ප්‍රවේශය මට ඔයාලට ප්‍රශ්න කිව්වොත් මට උත්තරේ කියන්න පුළුවන් මොකද්ද කියලා. හරිද? තුලනාත්මක අධ්‍යයන ප්‍රවේශය කියන්නේ සාම්ප්‍රදායික ප්‍රවේශයක්ම තමයි. පැහැදිලිද? ඒක හැබැයි එදා ඉඳලා අද වෙනකම් පාවිච්චි වෙනවා. හැබැයි චර්යාවාදය කියන්නේ නව ප්‍රවේශයක්. හරිද? හරි. අතිරේක උත්තර දීලා සර්ට එවන්න විදිහක් නැද්ද කියලා තියෙනවා. විදිහක් තියෙනවා. මම හිතන්නේ අපි ඉස්සරහට මම දිලක්ෂිගේ ඇඩ්‍රස් එක කියන්නම්. එතකොට උත්තර ටික පළවෙනි පාඩමේ ඔක්කොම ඉවර වුණාට පස්සේ ඕගොල්ලන්ට උත්තර ටික එවන්න පුළුවන්. තැපෑලෙන් උත්තර ටික එවුවට පස්සේ මේ ඒ වනකොටම මම හිතන්නේ අපි කියමුකෝ උත්තර එවන්න රුපියල් 50ක මුද්දර ගහනවා කියලා ඕගොල්ලන්ට. ඒක ඇතුලේ ආයේ ඒ සයිස් එකෙම ලියුම් කවරයක් දාලා එවන්න. ඕගොල්ලන්ගේ නම ලිපිනේ ලියලා 50ක මුද්දරයක් ගහලා එතකොට උත්තර බලලා ආපහු තැපෑලෙන් එවන්න පුළුවන්. හරිද? ගැටලුවක් නෑ. නැත්තම් එවන්න ක්‍රමයේ තියෙන විදිහ තමයි අපිට මෙසේජ් මොනවද ගෲප් එකට දාන්නේ. ගෲප් එකට දාන එක ටිකක් ප්‍රැක්ටිකලි හරි අමාරුයිනේ. ඒ නිසා මම මේ කියන්නේ බරපතල ගැටලුවක් තියෙනවා නම් ඔයගොල්ලෝ ලියපු එක සම්බන්ධයෙන් පැහැදිලි කර ගැනීමක් අවශ්‍ය නම් ෆොටෝ එකක් ගහලා මට හරි දිලක්ෂිත හරි අසින්දුර හරි කාට හරි මේ WhatsApp message එකක් දාන්න group එකේ නෙමෙයි මගේ නම්බර එකට. හරි? අනිත් එක ළමයි දැන් මෙතන ඉන්න අය දැනුවත් වෙන්න කියන්නේ දැන් සමහරව සර් මේ නම්බර එක ඇඩ් කරන්නකෝ කියලා message එකක් දාන්න. message එකක් දානකොට නම්බර එකත් ලියලම message එකක් දාන්න. ඔයගොල්ලෝ නම්බර එකකින් එව්වට අර message එක ඇතුලේ නම්බර එක නෑනේ. ඒකයි ඔය ඇඩ් වෙන්නේ නැත්තේ. මේ නම්බර එක ඇඩ් කරන්නකෝ මම දිලක්ෂිට යවන්න. නම්බර එක නෑ. ඉතින් නම්බර එක ආයෙ මම ටයිප් කරලා යවන්න ඕනේ. ඒ නිසා නම්බර එකක් ඇඩ් කරන්න කියලා එවනවා නම් නමයි නම්බර එකත් ආයෙ ටයිප් කරලා එවන්න ඕනේ. ඒ වන නම්බර එකකින් ඉපැ නැත්නම් මම බලාගන්න. හරිද? ඒ නිසා. right. උත්තර ලියන ඒවා සම්බන්ධයෙන් ගැටලුවක් තියුණොත් අහන්න. අර ප්‍රශ්නෙට පැහැදිලිද දැන් කියපු එක
තුලනාත්මක අධ්‍යයන ප්‍රවේශය සාම්ප්‍රදායික ප්‍රවේශයක්. ඒතොර 20 වන සියවසේදීත් ඒක පාවිච්චි වුණා. නමුත් නව ප්‍රවේශයක් නෙමෙයි. හරි සර්. දැන් මොකද්ද ප්‍රශ්නේ එතකොට තියෙන්නේ නව ප්‍රවේශයක් කියලා? නෑ මේක බහුවර්ණ ප්‍රශ්නයක් තිබ්බා. ඒක දැන් තේරුණාද ඒක මම කියපු එක? ඔව් දැන් තේරුණා. ඇමරිකානු දේශපාලන විද්‍යාඥයෝ භාවිතා කළාට තුලනාත්මක අධ්‍යයන ප්‍රවේශය හඳුන්වලා දුන්නේ ඇමරිකාවේ නෙමෙයි. නේද? ඇමරිකාවේ හඳුන්වලා දීපු ප්‍රවේශය මොකද්ද? චර්යාවාදී චර්යාවාදී. yes චර්යාවාදී. ඒක තමයි වැරදි නේ. හරි. අපි එමනම් අදට උතනින් නවත්තනවා. අද මම හිතන්නේ හොඳ ප්‍රබල සාකච්ඡාවක් අපි හදාගත්තා. මේක ටිකක් ඔබ අද හිතාගෙන වැඩ කරන්න. අපි ඉස්සරහ ඊළඟ සතියේදී 2021 ආයත නම් අපි බ්‍රහස්පතින්ද 22 ආයත බදාද හම්බ වෙනවා. ඊට පස්සේ රිවිෂන් පන්තිය මේ වෙලාවට මුණ ගැහෙනවා. අපි ඊට පස්සේ බලමු ඉදිරි කටයුතු ටික කොහොමද සැලසුම් කරගන්නේ කියලා. හොඳයි එහෙනම් හැමෝටම ආයුබෝවන්. 23 පන්තිය තියෙනවා ඕන කෙනෙක් ඉන්නවා සම්බන්ධ වෙන්න පුළුවන්. හොඳයි.